හරි දැන් අපි කරන්නේ සර්වේ හරිද දැන් මම හිතනවා මේ ෂෙයා වුණා කියලා හොඳට බලමු අපි කැමරා හරිද ෂෙයා කරලා ඔව් හරි හරි මම ෆුල් ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා මම ඩබල් විව් එක දාලා තියෙන්නේ මම දන්න විදිහට නම් මේක රෙකෝඩින් යනවා බලමු තව එකපාරක් චෙක් කරලා මොකද රෙකෝඩින් උන් නැත්නම් මල ගලියන්නේ හරි හරි දැන් මේකේ මේ පාඩම් පොතේ තියෙනවා පළවෙනි පොතේ curve engine 2 tunnel survey theory of errors triangulation adjustment of triangulation network ඒ වගේම තව පාඩම් දෙක තියෙනවා mass hole diagram එකයි ඒ වගේම මේ අන්තිමට තියෙනවා aerial photograph එක aerial photograph එකේ වීඩියෝ එක හදලා තියෙන්නේ නමුත් දැන් මේකේ මේ ප්‍රශ්න බැලුවාම අපි දන්නවා aerial photograph වලින් එකක් වෙනවා mass hole වලින් එකක් වෙනවා අනිවාර්යයෙන් මේ තියෙන එක මේ තියෙන 6 වෙනි ප්‍රශ්නේ aerial photograph එක තියෙන්නේ ඒ වගේම mass hole එක තමයි 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර පහ මොකද්ද? පහ GIS එකක් තියෙන. මේ ප්‍රශ්නේ මේ පාර එන්නේ නැහැ කියලා කියනවා. ඒ වෙනුවට දාන triangulation. කියන ඔයගොල්ලන්ගේ පොතේ පස්වෙනි පාඩම 6 වෙනි පාඩමේ triangulation වලින් තියෙන්නේ. ඒතර theory of errors වලින් ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. මේ තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ theory of errors වලින් තියෙන්නේ. ඒතර curve engine 1 2 එකෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. අතන ගිය පාර curve engine 2 කියන පාඩම පාවිච්චි කරලා නැහැ. එතකොට tunnel survey වලින් තමයි සර් අනිවාර්යෙන් tunnel survey වලට මාර්ක් යනවා. tunnel survey වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් දාන්න. මේක මම සාමාන්‍යයෙන් කරන්නේ නැති ප්‍රශ්නයක්. පොඩ්ඩක් මේක බලන්න වෙයි ඔයගොල්ලන්ට. අපි මුලින්ම මේ පාඩම බලමු survey නේ අපි curve engine හරිද? මම මේක double PDF දාලා දෙනවා. නම් මේක single PDF දාන්න පුළුවන්. ඒ වෙනම කරදරයි සමහර ලාවට. මම double PDF දාලා කරන් යන්න ඕන තැන්වලදී මාරු කරන්න. හරිද? full screen දාමු. ඕකේ. දැන් පළවෙනිම දේ තමයි ඉගෙන ගන්න ඕනේ curve engine කියන මාතෘකාව යටතේ ඇයි මේ curve engine කරන්නේ? අපි curve engine 1 කියන එකේ යුනිට් එක කතා කරන්න මුලින්ම horizontal curve ගැන. මතක තියාගන්න මේ පාඩමේ සර් අහන්නේ වැදගත්ම දේ මතක තියාගන්න සර් පැහැදිලිව කිව්වා. සර් මේක අහන්නේ theory සම්බන්ධ කියන්නේ මෙන්න මේ අච්චු පොතේ තියෙන SAQ සහ ඒ SAQ වලට සමාන ප්‍රශ්න. මම ඉස්සරහට කරන්න ඇති පෙන්නන ඒවම ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ කියලා. එතකොට මේ අච්චු පොතේ තියෙන SAQ හොඳට මතක තියාගන්න පාඩම් කරන විදිහ බලන්න වෙන ප්‍රශ්න ඕනේ නැහැ. මොකද මේ ප්‍රශ්න තමයි ඇහුවොත් අහන්නේ. එතකොට මොකද ඒ යාගේ පැටර්න් එක. එතකොට මේ curve engine 1 කියන කොටස කතා කරන්නේ horizontal curve ගැන. horizontal curve කියන්නේ මොකද්ද? පොළොව මට්ටමේ තිරස්ස තියෙන curve. vertical curve කියන්නේ උඩ අතර තියෙන curve. ඒ කඳුවල වගේ තියෙන vertical curve. දැන් horizontal curve ගැන අපි කතා කරන්නේ. horizontal curve කොහෙද තියෙන්නේ? මේ road වල පාරවල් වල තියෙනවා, railway වල තියෙනවා. ඒ වගේ තැන්වල තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ වගේම මේ අනිවාර්යයෙන්ම මොන curve එකක් තිබ්බත් මේ පාරවල් වල railway වල තියෙන ඒවා අනිවාර්යෙන් constant radius එකක් තියෙනවා. constant radius සමහර වෙලාවට තියෙනවා, සමහර වෙලාවට radius එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ තියෙනවා topography එක අනුව අපහසුයි එකම radius එකක් තියෙන සමහරට එනු curve අපිට design කරන්න සමහර තැන්වල ඔය කරසා මේවා ඡේද පුරාම ලියලා තියෙනවා. කියන්නේ topography කියන්නේ භූ විෂමතාව මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් curve වර්ග තුනක් තියෙනවා. පළවෙනි curve එක simple curve, compound curve, reverse curve. මම හිතන්නේ theory අහයි කියලා. නමුත් හදිසියවත් theory ඇහුවොත් එහෙම අපිට මේ ගැන අවබෝධයක් තියෙනවනේ මේ theory වලට උත්තර දෙන්න අවබෝධයක් තිබිය යුතුයි. හරිද? ඊට පස්සේ මේ single curve එකක් simple curve එකක් කියන්නේ මොකද්ද? simple curve එකක් කියන්නේ single radius එකක් විතරක් තියෙන එක. එක radius එකක් විතරයි මුළු curve එක පුරාවටම තියෙන්නේ. උදාහරණයක් මම මේ PDF එකෙන් පෙන්නන මේ තියෙන්නේ. දැන් බලන්න මේ A කියන ලක්ෂයේ ඉඳන් B කියන ලක්ෂය දක්වා පාරක් හදලා තියෙනවා. මේ බලන්න මෙන්න මේ curve එක. දැන් මෙහෙම කෙලින් ආව පාර වාහනයක් කරවලා මෙහෙම ගන්නවා නම් මේ එකටම තියෙන එක radius එක. මේකෙත් O කියන ලක්ෂයට ගත්තොත් එක R එකක් තියෙන, මෙතනත් එක R එකක් තියෙන එක. single radius එකක් තියෙන. ඒ වගේ එකක් තමයි simple curve එකක් කියන්නේ. ඒ වගේම බලන්න when the curve consists of two arcs of different radii that can either deflect some direction. දැන් සමහර ලාවට මේ මොන හරි curve එකක් තියෙනවා නම් අරයන් දෙකක් තියෙනවා. එකිනෙක වෙනස් අරයන් දෙකක් තියෙන එක එක පැතිවල ගමන් කරන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි compound curve එකක් කියන්නේ. දැන් මේකේ කියනවා where center of curvature of two arcs lies on same side of the same side of the curve. In the latter case, center of curvature of the two arc lies on opposite side. ඒව තමයි reverse curve කියන්නේ. ඒ මොකක්ද කියන්නේ? දැන් හිතන්න සමහර විට දැන් compound curve කියන જાතිය තියෙන්නේ අරයන් දෙකක්. දැන් මේකේ කිව්වනේ එක අරයක් තියෙන කියලා. මේකේ තියෙන හැදිස් එක අරයක් නෙමෙයි. simple curve කියන එක. හැබැයි මේගොල්ලෝ කියනවා compound curve කියන જાතිය සමහර විට
ඒ කර්ව් එක 2 arc of different radius. කියන්නේ එකිනෙකට වෙනස් අරයන් දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ඩිෆ්ලෙක්ටර් ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. මම උදාහරණයක් මේක ඇඳලා පෙන්නන්නම්. මම මේක ඩ්‍රෝ කළොත් එහෙම දැන් හිතන්න යම් කිසි කර්ව් එකක් තියෙනවා මෙන්න මෙහෙම අරයකුයි අනිත් එකේ අරය වෙනස් අරය. ඒ කියන්නේ මෙතන අරය වෙනස් එකක්. මෙතන තව අරයක් තියෙනවා. මේකේ R1 අරයක් මේකේ R2 අරයක්. බලන්න මේකේ ඩිෆ්ලෙක්ට් වෙලා තියෙන එකම පැත්තට නේද? එකම පැත්තට නම් ඒවා කියනවා කම්පවුන්ඩ් කෝ. සමහරක් කර්ව් තියෙනවා මෙන්න මෙහෙම ඩිෆ්ලෙක්ට් වෙනවා. කොහොම ඩිෆ්ලෙක්ට් වුණොත් ඔයාලට පේනවාද මෙන්න මේ කොටසට තියෙන්නේ අපි මෙහෙම ඇඳොත් එහෙම මේ විදියට මේකට තියෙන එක ආරයක් මේ කර්ව් එකට මේ කර්ව් සයිඩ් එකට තියෙන තව ආරයක්. මෙන්න මෙහෙම තමයි අනිවාර්යෙන් කියන්නේ මේ රිවර්ස් කර්ව් කියලා. ඒ කියන්නේ ඩිෆ්ලෙක්ට් වෙලා තියෙන පැත්ත මත. මේක මොකද මේ කම්පවුන්ඩ් කර්ව් කියන්නේ ඩිෆ්ලෙක්ට් වෙලා තියෙන එක පැත්තට. where are the center of curvature of two arc. arc එකේ center of curvature කියන්නේ මේ හැඩය හරි මේ හැඩය එකම පැත්තේ පිටිනවා. same side එකේ පිටින ඒව compound curve කියනවා. දෙපැත්තට තියෙන reverse curve. අපි උදාහරණයක් බලන්න දැන් තේරෙන්නේ නැහැ. මේ බලන්න මේ තියෙන compound curve එක. මේ compound curve එකේ බලන්න මේකට තියෙනවා කේන්ද්‍ර දෙකක්. O1 කේන්ද්‍රය ඉඳන් R1 අරයක සහිතව A සිට B දක්වා යනවා. නැවත B සිට C දක්වා යන්නේ R2 අරයක් සහිතව. ඒතර මේක compound curve. reverse curve එක කියනවාද? reverse curve එක කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ තියෙන්නේ බලන්න මේ මෙන්න මේ කර්ව් එකේ වෙන්නේ මෙන්න මේ කර්ව් එකේ මෙතන සිට A සිට B දක්වා කොටසට එද්දි එක ආරයක් තියෙන මේ R1 රේඩියස් එක තියෙනවා. B සිට C දක්වා එද්දි තියෙන්නේ R2 රේඩියස් එක. ඒක වෙනස්. එකක් වෙනස්. ආයව තමයි එනම් ප්‍රදර්ශන කර්ව් වර්ග තුනක් කියලා මතක තියෙනවා. මට හිතෙනවා මෙහෙම කරද්දී ටිකක් අපහසු ගතියක් තියෙනවා. මටත් තියෙනවා හින්දා බලමු අපි සිංගල් සයිඩ් දාලා කරමු. ඕක තමයි වැදගත්ම කාරණේ. ඊට පස්සේ තියෙනවා දැන් අපි මුලින්ම සිම්පල් සර්කියුලර් කර්ව් තමයි අහන්නේ මේ මේව සමහරක් ඔප්පු කිරීම මේ සර් නම් අහලා නැහැ ගණල සර් නම් නමුත් සමහරලාට ඊට කලින් අවුරුදු වල මේ ඔප්පු කිරීම වල සමහර කොටස් අහලා තියෙනවා හරිද හරි මේ තියෙන්නේ දැන් මේකේ ටැන්ජන්ට් ලෙන්ත් එක හොයන හැටි ගැන මුලින්ම කතා කරනවා දැන් හිතන්න දැන් මුලින්ම අපි සිම්පල් කර්ව් එක ගැන කතා කරන්නේ මේකේදී ඔයගොල්ලෝ පොතක් අරගෙන ඒ පොතේ අඳින්න මුලින්ම මේ සිම්පල් කර්ව් එක දැන් බලන්න මේ සිම්පල් කර්ව් එකක් තියෙනවා නම් A සිට B ලක්ෂය දක්වා තමයි කර්ව් එක තියෙන්නේ. මේ අනිවාර්යෙන් මේ රූප සටහනේ R කියලා අරයක් තියෙනවා. එකම අරයක් තියෙන. එකම අරෙන් සිම්පල් කර්ව් එක තියෙන්නේ. එතකොට බලන්න මේ A කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි යා කරමින් තමයි මේ ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක ඇඳලා තියෙන්නේ. අපි මෙන්න මේකේ ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක ගන්නවා. මේක මොකද කරන්නේ? A කියන පොයින්ට් එකට ටැන්ජන්ට් එකක් ගහනවා. B කියන පොයින්ට් එකට ටැන්ජන්ට් එකක් ගහනවා. මේ දෙක හමු වෙන ස්ථානයේදී අපි මොකද ගන්න? එක පැත්තක් දික් කරනවා. සාමාන්‍යයෙන් පළවෙනි ටැන්ජන්ට් එක ගහන තැන ෆස්ට් ටැන්ජන්ට් පොයින්ට් කියනවා දෙවෙනි ටැන්ජන්ට් එක ගහන තැන සෙකන්ඩ් ටැන්ජන්ට් පොයින්ට් කියනවා මේ දෙක හමු වෙන තැන කෝණයට අපි කියනවා ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් කියලා. ඒතර පළවෙනි කෝණය කපාගෙන කියලා. මේ පොයින්ට් එකේ ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක. දැන් අපිට මේ කර්ව් එක ඇත්තලෝක ජෙනරේට් කරන්න ඕනේ කියනකො සිම්පල් කර්ව් එකක් විදිහට. ඒතර මොකද කරන්න ඕනේ මේ ඇන්ගල් එක ඩෙල්ටා නම් අපි මොන හරි ප්ලෑන් එකක් ගහලා ඉවරලා අපිට ගොඩාක් වෙලාවට මේ I කියන ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එකේ කෝඩිනේට් දෙනවා. කොච්චර කෝඩිනේට් එක තියෙන කියලා දෙනවා. අපි මොනවා හරි ප්ලෑන් එකක් කරනවා ඒ කෝඩිනේට් එක දන්නවනම් A කියන පොයින්ට් එකේ කෝඩිනේට් එක හොයාගන්න ඕනේ. A කියන පොයින්ට් එකේ කෝඩිනේට් එක හොයාගෙන මෙන්න මේ චාපදික හොයාගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ A කියන කෝඩිනේට් එකට මෙන්න මේ චාපදික එකතු කරලා B කියන පොයින්ට් එකේ කෝඩිනේට් එක හොයාගන්න. එතකොට A කියන පොයින්ට් එකේ කෝඩිනේට් එක හොයාගන්න දැන් අපි දන්නවා I කියන පොයින්ට් එක දුන්නාට පස්සේ A කියන පොයින්ට් එකේ කෝඩිනේට් එක හොයාගන්න AI කියන දුර හොයාගන්න ඕනේ. අහුම සිස්ටම් එක තමයි දැන් මොකද අපි පොයින්ට් දෙකක් දන්නවනම් යම්කිසි පොයින්ට් දෙකක් දන්නවනම් ඒ අතර වක්‍රය කොහොම මේ රවුම කොහොමද අදින්නේ? ඇයි මේ වගේ ක්‍රමානුකූල රවුම් අදින්න උත්සාහ කරන්නේ? මොකද වාහනයක් වුණත් පාරක් ගිහලා හරවද්දි කෝච්චියක් වුණත් හරවද්දි ස්මූත්ලි හරවන්න පුළුවන්. නැත්නම් කෝච්චි මොකද දන්නවා මේ වාහන වංගුවක මොකක් කර වාහනයක් ගමන් කරද්දි වාහනේ එළියට ඉසික් වෙන බලන්න. ඒ හින්දා ඒක නවත්තන්න මේ වගේ ක්‍රමානුකූල අරයන් සහිත වංගුව තමයි ඕනම පාරක් ගොඩනගන්නේ. ඒක තමයි වැදගත්. දැන් මේකේ ඔය කතා කියලා තියෙනවා. මේ තියෙන්නේ A කියන්නේ ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක කියලා තියෙනවා. IA IB becoming the tangential to the tangential වෙනවා කියලා මේ IA කියන එකයි IB කියන එකයි මෙන්න මේ A ලක්ෂයට සහ B ලක්ෂයට tangent point වෙනවා AB curve එක respectively හරිද දැන් ඒගොල්ලෝ මේකට දීලා තියෙනවා සමහරලාට අපිට කියනවා මෙන්න මේකේ ඔප්පු කරලා පෙන්නන්න කියලා කොහොමද මේ tangential arc එක අරමුණ ගන්න කියලා දැන් මේගොල්ලෝ දෙන data මොනවද simple curve design එකේ තොර මේ රූපය සරහන් ඩග්ගල පොතක අඳින්න නැත්නම් ඉඳලා පුරුදු වෙන්න ඕන හරිද මේක අහලා තිනවා 15 16 පේපර් එකේ මේක අහලා තිනවා 13 14 පේපර් එකේ මේක අහලා තිනවා 17 18 පේපර් එකේ දැන් බලන්න මේකේ අපි ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක ගන්න නම් මං කව කලින් AI හොයාගන්න ඕනේ ඒ වගේම BI සමහරට හොයාගන්නත් ඕනේ මතක තියාගන්න මේක මේ එකම අරයක් සහිත නිසා AI ට BI සමානයි ඒක ගැටලුවක් නැහැ
අපිට මේ ගත්තොත් මෙන්න මේ කර්ව් එකේ මේ alpha 1 alpha 2 තියන්නකෝ. හැබැයි අපි දන්නවා ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව තමයි බාහිර කෝණයට සමාන වෙන්නේ. ඒ කියන්නේ alpha 1 දන් alpha 2 තමයි ඩෙල්ටා කියන එක එන්නේ. හැබැයි ඒක මෙතන දැන් ලොකුවට අදාළ වෙන්නේ නැහැ. හැබැයි බලන්න මේ කර්ව් එකේ A ලක්ෂය සිට B ලක්ෂය දක්වා ගමන් කරද්දී මේ අතර අපිට පුළුවන් ඍජු රේඛාවක් හදින්න. මේ AB ආකලා විස්ථාපනයක් වගේ රේඛාවක් හදින්න පුළුවන්. මේ රේඛාව ඇන්දොත් එහෙම මේ රේඛාවෙන් බලන්න මෙතන ඩෙල්ටා කෝණයක් තියෙනවා නම් මේක සම පාද ත්‍රිකෝණ නිසා මේක ඩෙල්ටා බෙදීම දෙකක් මේක ඩෙල්ටා බෙදීම දෙකක් වෙනවා. හැම විටම මතක තියාගන්න මෙතන ඩෙල්ටා ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක මෙන්න මේ කේන්ද්‍රය ගාව ඩෙල්ටා වෙනවා. සිම්පල් කව. ඇයි ඩෙල්ටා වෙන්නේ? මතන මේ O ලක්ෂයේ ඉඳන් හරියටම මෙන්න මේක වෘත්තයක් නම් වෘත්තයකට ඕනම අරයක් තියෙන අංශක 90කින්. ඒතර මෙතන අංශක 90ක් තියෙන්නේ. මෙතන අංශක 90ක් තියෙන්නේ. අපි දන්නවා මේක පාද හතරක සමචතුරස්‍රාකාර එකක්. සමචතුරස්‍රාකාරනේ චතුරස්‍රයක්. චතුරස්‍රයක සම්පූර්ණ කෝණවල ඔක්කොම එකතු වෙන්නේ 360යි. අපි දන්නවා මේක 90යි නම් මේක 90යි. එතකොට එතනම 180ක් ගිහිල්ලා ඉවරයි. මේක ඩෙල්ටා නම් මෙතෙන් ප්‍රදේශය 180 වරින් ඩෙල්ටා. මේක 180 වරින් ඩෙල්ටා නම් මේක 90 90 දෙකම අයින් වෙච්ච නිසා මුළු මේ දෙන්න එකතු සම්පූර්ණ මේ කෝණය එකතු 180ක් වේවි. මේක 180 වරින් ඩෙල්ටා නම් මේක ඩෙල්ටා විය යුතුමයි. මේක හරි මැදින් මේ රේඛාව ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක ඩෙල්ටා බෙදීම දෙකක් බවට පත් වෙනවා. මේ කෝණය ඩෙල්ටා බෙදීම දෙකක් බවට පත් වෙනවා. ඔය තර්ක වලින් තමයි මෙන්න මේක ඩෙල්ටා බෙදීම දෙක බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේවා සරල කාරණා. හරිද? මේකල අපිට දෙන ඩේටා මොනවද? මේ අර අපි කිව්වා. අංශක 90යි කියලා මම කිව්වනේ. I A O I B O අංශක 90යි. ඕව ඩේටා. ඊට පස්සේ AOB දන AIB 180. කොහේ AOB සහ AIB 180. දැන් අපි කිව්වේ අයනෝ අපි දන්නවා AOB ඩෙල්ටා මේ. දැන් මම ඔප්පු කරලා බලන්න. ඕක තමයි ඩේටා. ඒ වගේම ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක මේ බාන අරන් තියෙනවා. හරි. ඒතකොට මේ සිමෙට්‍රිකල් ෆිගර් එක සලකලා O level ත්‍රිකෝණ මිතින් අපි දන්නවා පොඩි දේවල් AIBO ගත්තොත් එහෙම මොකද වෙන්නේ? AIBO එක ගත්තොත් එහෙම මේකේ අපි දන්නවා මේක ඩෙල්ටා බෙදීම දෙකයි කො AOI මේ AO එක ඩෙල්ටා බෙදීම දෙකයි BO එක ඩෙල්ටා බෙදීම දෙකයි. මේකත් ඔන්න දත්ත. හරිද? අපිට AI කියන පාදේ හොයාගන්න විදියක් නැද්ද? AI පාදේ BI පාදේ සමානයි. මේක අපිට ගන්න පුළුවන් මේ අරේ R නම් R වලින් R tan ඩෙල්ටා බෙදීම දෙක. මේක මතක තියාගන්න ඕනේ. කොහොමද ගන්න? මේ බලන්න මේ පාදය AI නම් මේක R නම් මේක ඩෙල්ටා බෙදීම දෙක නම් දෙන්නේ tan ඩෙල්ටා බෙදීම දෙක දැම්ම නම් tan කියේ සබන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ කො මේක අංශක 90යි සම්මුඛ පාදයේ කියන්නේ මේ පාදයෙන් AI. එතකොට මේ කර්ණය සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන R නේ. ඒතර AI යුක්ත කළා නම් මෙන්න සූත්‍රය. ඊට පස්සේ මතක තියාගන්න මේ වගේ දිගක් හොයන්න නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ R tan ඩෙල්ටා බෙදීම දෙක කියන එක. ඩෙල්ටා කියන්නේ රිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක. එන්න ඕක මතක තියාගන්න ඕන දෙයක්. හරිද? ඊට පස්සේ මොකද්ද? දැන් අපිට මේ වැදගත් වෙන්නේ මේ ප්‍රශ්න වල අනිවාර්ය දෙන්නේ සිම්පල් කර්ව් එකේ නම් චේන් එජ් පොයින්ට් එක හොයන්න කියලා. මේ A කියන පොයින්ට් එකේ B කියන පොයින්ට් එකේ චේන් එජ් එක හොයන එකයි වැදගත්. මේ චේන් එජ් එක හොයන එක. බෙන්ඩර් උන් කළා අම්මා. කමන්නේ. මට හයියෙන් කතා ගන්න. ඒතකොට දැන් චේන් එජ් පොයින්ට් එක හොයන්න ඕනේ. I කියන පොයින්ට් එකේ දැන් අපි තමු I කියන පොයින්ට් එක චේන් එජ් එකේ දීලා තියෙනවා කියන්නේ. I කියන පොයින්ට් එක චේන් එජ් එකේ දීලා තියෙනවා. ඒතර අපි මොකද කරන්නේ? චේන් එජ් එකේ දීලා තියෙද්දි ඒ කියන්නේ එතන තියෙන කෝඩිනේට් එක දීලා අපි තුමු I කියන පොයින්ට් එක චේන් එජ් එකේ දීලා තියෙනවා නම් A කියන පොයින්ට් එක චේන් එජ් එක හොයන්න මොකද කරන්න ඕනේ? I කියන එක උඩින් තියෙන්නේ. එතකොට මෙන්න මේ I කියන පොයින්ට් එකේ චේන් එජ් එකෙන් AI දුර අඩු කළොත් තමයි A කියන පොයින්ට් එක එන්නේ. A කියන පොයින්ට් එක චේන් එජ් එක. මේ බලන්න එක නෙමෙයිද කරලා තියෙන්නේ කියලා. චේන් එජ් of A ගන්නේ චේන් එජ් of I එක දීලා තියෙන එකෙන් ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක AI අඩු කරනවා. දැන් AI හොයාගත්තා මේ. AI හොයාගත්තා. R දන්නවා. tan ඩෙල්ටා බෙදීම දෙකක් දන්නවා ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක. ඒතර මෙතන චේන් එජ් පොයින්ට් එක දීලා තියෙනවා. මේකෙන් මේක අඩු කළාම කෙලින්ම AI අඩු කළාම කෙලින්ම එනවා. A කියන පොයින්ට් එකේ චේන් එජ් වැලියු කීයද කියලා. අපි ගානකට බලමු. ඊට පස්සේ B කියන පොයින්ට් එකේ චේන් එජ් එක හොයාගන්න කොහොමද? මෙන්න මේ A කියන පොයින්ට් එකේ චේන් එජ් අගයට මෙන්න මේ අගේ මෙන්න මේ චාපදික එකතු කරන එක කරන්න. චාපදික එකතු කළා තමයි B කියන පොයින්ට් එකේ චේන් එජ් එක හොයන්න. එහෙම නැතුව මෙහෙම හිතන්න එපා. දැන් I කියන පොයින්ට් එකේ චේන් එජ් එක දන්නවනම් ඒකෙන් මේක අඩු කළාම මේ එනවනම් ඒකට මොකක් හරි එකතු කළොත් එකතු කරලා උඩට යන්නේ. මේකෙන් නෑ. ඒක වැරදි. එහෙම හිතුවොත් එන්න හරිද? මෙතෙන් ඇවිල්ලා මේක තමයි ස්ටාර්ටින් පොයින්ට්. මේ පැත්තෙන් තමයි වාහන ඇවිල්ලා මේ පැත්තට යන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ චාපදික එකතු කරනවා. දැන් AB චාපදික හොයාගන්න ක්‍රමයක් ඕන. අපි දන්නවා පොඩි පොඩි සූත්‍ර තියෙනවා. දැන් මෙතන ඇන්ගල් එක දන්නවනම් બોලේ. මේ වගේ ඒවා ඉගෙන ගන්න ඕලෙවල් වල S සමාන R θ කියලා සූත්‍රය ඉගෙන ගන්න නැද්ද?
මේවා ඉගෙන ගන්න තියෙනවා මේ හරි සුළු බාල සුළු කිරීම හරිද S සමාන R θ කියලා සූත්‍රය ඉගෙන ගන්න තියෙනවා චාප දෙක හොයාගන්න මේ තියෙන S කියන්නේ මේ දුර නම් මේ දුර තමයි හොයාගන්න ඕනේ මේ කෝණය ඩෙල්ටා නම් මේ ත්‍රිකෝණ මේ R R නම් S සමාන R θ දැම්ම නම් R දන්නවා θ දාන්නේ ඩෙල්ටා කියන එක. නමුත් මතක තියාගන්න ඩෙල්ටා තියෙන්නේ අංශක වලින් කෝණ ආදේශ ගන්න නැහැ මේව ගණන් වල රේඩින් වලින් ආදේශ ගන්න. එතකොට මොකද කරන්නේ? 5 බෙදීම 180 වැඩි කරන්න ඕනේ. ඒක තමයි කරලා තියෙන්නේ 5 බෙදීම 180 වැඩි කරලා. නැත්තම් මේ මම ඉස්සර පාවිච්චි කරපු පොඩි ක්‍රමයක් තියෙනවා අච්චර මෙච්චර කොච්චරද වගේ ක්‍රමයක්. ඒ ක්‍රමයෙන් පාවිච්චි කරන්න බෑ. ඒවා මම කියන්නේ කරන්න කියලා මේ බණ්ඩ අංශක 360ක රවුමකට තියෙන 25R පරිදිය. එhmenan ඩෙල්ටා දුරකට තියෙන කොච්චර පරිදියක්ද කියලා ගන්න. මේ තියෙන්නේ. එතකොට මම ගත්තොත් එහෙනම් දැන් මේ පැත්තේ කෝණේ මේ පැත්තේ පරිදිය නම් තියෙන්නේ. මට ඕන නම් අර සිස්ටම් එකෙන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් මම ගන්නවා මේ පැත්ත y වගයන් තියෙන මේ පැත්ත x වගයන් තියෙන කියලා ගමුකෝ අපි. නෑ මේ පැත්ත x වගයන් තියෙන කියලා අපි ගමුකෝ. මේ පැත්ත x වගයන් තියෙන මේ පැත්ත y වගයන් තියෙන. එහෙමනම් x ට අනුරූප පාදයේ තියෙන මේ පැත්තේ. x ට අනුරූප x පල්ලෙහා x1 තියෙනවා උඩ තියෙන y1. x1 නම් y1 x2 නම් y2 මොකද්ද? x1 ට y1 මෙච්චර නම් x2 ට මෙච්චර y2 කොච්චර මොන කියනවාද? ඕක දැම්මත් එන්නේ මෙන්න මේ සූත්‍රෙම තමයි. එහෙම ඕනේ length of r එක ගන්න මතක නේ s සමාන r θ r වැඩි කරනවා θ කෝණේ දන්නවනම් θ කෝණ ඩෙල්ටානේ එක 5 බෙදීම 180 වැඩි කළාම ඒ කෝණේ රේඩියන් වෙනවා. ඒතකොට දැන් මම සූත්‍ර දෙකක් කිව්වා. මේ සූත්‍ර දෙක මතක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ length of arc එක හොයන්නේ හැමතිස්සෙම r delta 5 බෙදීම 180. ඒ වගේම උඩ මම කිව්වා r tan delta බෙදීම දෙකෙන් තමයි අනිවාර්යෙන් රිෆ්ලෙක්ෂන් ඇන්ගල් එකෙන් තමයි අනිවාර්යයෙන්ම ai දුර යම්කිසි length එක දුරක් හොයන්නේ. ඉතින් අපිට මේක හොයාගන්න පුළුවන්. දැන් ඉතින් length of AB දන්නවනම් මොකද වෙන්නේ? chain edge of A හොයාගත්තා නම් ඒකට මෙන්න මේ ඡාප දෙක එකතු කරද්දී එතකොට chain edge of B එනවා. අන කොච්චර සරල දේවල් මේ හරි පුංචි දේවල් හරිද මේ තියෙන්නේ. මේකට මේකේ මොන එකතු වෙලා. එහෙනම් සරල දෙන්න. මේක පුළුවන් වෙනවා තනින් ඔප්පු කරන්න. එකපාරක් දෙපාරක් ලියලා පුරුදු වෙන්න ඕන. මේ එක essay කියව එක. ඔන්න විභාගයට ගෙස් කරන්න පුළුවන්. මේ ප්‍රශ්න දෙන්න පුළුවන් දීලා නැහැ. මේක ගිය අවුරුදු කැට් 1 එකේ නම් දුන්නා. මේ බලන්නකොට කියනවා. මේ බලන්න මේ වචන වලින් අල්ල ගන්න ඕන. දැන් මේ ප්‍රශ්නෙම මෙහිම දෙන්නේ. සර්ගේ හැටියට තමයි මේ ප්‍රශ්නෙමයි සමහරට දෙන්නේ. එක අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ. සමහරට චූටි ඉලක්ක මැදයක් වෙනස් කරනවා. ඒ තමයි යාගේ හැටි. The two straight of whole circle bearing. Two straight of whole circle bearing 25-20 මේ තියෙන්නේ degree. මේ තියෙන්නේ minutes. ඒ කියන්නේ අංශක කලා විකලා නම් ඉර දෙකක් එනවා. ඒතකොට degree minute second කියලා එකට කියන්නේ. second දාලා නැහැ මේකේ. 25යි 20යි 87යි 30යි තියෙනවා. two straight line දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔය මොකක්ද ඔය කියලා තියෙන්නේ? ඔය දීලා තියෙන්නේ WCB යගේ. ඒ කියන්නේ north එකත් එක්ක උතුරත් එක්ක හදන කෝණය. ඒතර වන් මේ පොයින්ට් එක අල්ල ගන්න විදිය are to be connected by මේක connected වෙලා තිනවා circular curve of radius 800. දැන් ඔය circular curve 800 කියලාම එක radius එකකින් දීලා තියෙනවා නම් ෂුවර් එකට මේක සිම්පල් කරමු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අමුතු කෝණ දෙකක් දීලා තියෙන්නේ කෝණ දෙක කොහොමද තියෙන්නේ? ඊට පස්සේ if the chain edge of intersection point ඔය chain edge intersection point එක කියන්නේ I කියන point එකේ අගේ ඒකල දීලා තියෙනවා 2050යි කියන. Find the chain edge of tangent point. ටැන්ජන් ගහන්න තැන් තියෙන A හා B පොයින්ට් වල ටැන්ජන් එක හොයන්න කියනවා. දැන් මාර සීන් එක. බලන්න මේක ඇත්තට මට මුලින් හිතුනෙත් නෑ. ටිකක් බැලුවම තමයි තේරෙන්නේ. බලන්න නෝත් එක මෙහෙම ඇන්දොත් ඔය කියලා තියෙන්නේ එක ස්ට්‍රේට් ලයින් එක කෝණේ 25යි නෝත් එකත් එක්ක අනිත් ස්ට්‍රේට් ලයින් එක කෝණේ 87යි. ඔක තමයි කියලා තියෙන්නේ. ඒතකොට මේ බලන්න මෙන්න එක රේඛාව මෙන්න තව රේඛාව. හිතෙන්නෙම නෑ. R දන්නවා 800යි. මේක දන්නවා මේක ඩෙල්ටා බෙදීම 2යි මේක ඩෙල්ටා බෙදීම 2යි. ඊට පස්සේ මෙන්න මේ කෝණය ඇඳගත්තා. ඒතර මේ මැද අර PQ මගුලක් තිබේ. ඒක පස්සට ඕනේ වෙනවා. දැන් ඕනේ නැහැ. මෙන්න මේ alpha 1 alpha 2 එක පස්සේ ඕනේ වෙයි. පස්සේ උපකිරීමක් කරලා දෝනේ දැන්ට ඕනේ නැහැ. මම දැන් අර කතාවම තමයි. ඉතින් පට්ට ලේසි. I දීලා 2050. ඉතින් මොකද කරන්න ඕනේ? AI හොයාගත්තා නම් I වලින් AI අඩු කරලා මෙතන ගෙනනවා. ඔක තමයි තර්ක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කතන්දරයක් වගේ මේක. A වලට මෙන්න මේ ඡාප දෙක එකතු කරා නම් B point එක chain edge එක. ඕකනේ ඒගොල්ලෝ අහන්නේ chain edge හොයන්න කියන්නේ. intersection point වල මේ find the chain edge of tangent point. මොකද ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක කීයද? ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් හොඳට කල්පනා කරන්න. මේ පුංචි කෝණය 25යි. මෙන්න මේ පුංචි කෝණය 25යි. මේ මුළු කෝණය 87යි. එහෙනම් ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් මෙන්න මේකනේ. එහෙනම් 87න් 25 කඩු කරන්න මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද? ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක. ටැන්ජෙන්ෂල් ලෙන්ත් එක කියන්නේ AI. AI මොන මොකක් සූත්‍ර කිව්ව අපි? ඩෙල්ටා දන්නවනම් R tan ඩෙල්ටා බෙදීම 2. R කියන්නේ 800යි. tan ඩෙල්ටා බෙදීම 2 කියන්නේ මෙන්න මේ කෝණයෙන් භාගය. ඒක තමයි උඩ කිව්වේ මතක තියාගන්න ඕන කිව්වේ භාගෙදී සමහරට එක පාට දාන්න වෙනවා. ආයතොර මේ පොයින්ට් එක හොයාගත්තා නම් මොකද වෙන්නේ 482.27. දැන් මෙතන 2050යි නම් මේකෙන් 482
402.7 අඩු කරන්නේ තියෙන්නේ මේදී අට්ටලේසි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට AB ආක් ලෙන්ත් එක දාන්න. AB ආක් ලෙන්ත් එක දාන්න සූත්‍රය මම කිව්වා. මොකක්ද සූත්‍රය? අනිවාර්ය S සමාන R θ නේ. R අනිවාර්යෙන් එන්න ඕනේ. θ කියන්නේ මෙන්න මෙතන කෝණය වැඩි වෙන්න ඕනේ 5 බෙදීම 180 මෙදී R මෙතන තියෙන කෝණය වැඩි වෙන්න ඕනේ 5 බෙදීම 180. හරි මේක තමයි කරලා දෙන්න. උත්තරය මීටර වලින් මෙන්න හරිනේ. 868.01. ඒකට මෙන්න මේක එකතු වුණොත් නේද B පොයින්ට් එකේ ඉන්නේ. මේක අවුවේ කියලා. ආවදී මෙන්න chain edge of n ඇවිල්ලා මෙන්න chain edge of second tangent point ඇවිල්ලා. ඉතින් මහලොක් අජ්ජද නැහැ. අමාරුත් නැහැ. මේක 15 මේ කැට් එකේ දීලා තිනවා 15 කින් ලකුණු වල කැට් පේපරේ ප්‍රශ්නේ හරිද මම මෙතන කැට් පේපරේ දුන්නා මම දැන් 15 16 17 18 කියන අවුරුදු තුනේම පේපර් එක ඇතුලේ තිබ්බට අවශ්‍යයි ඒතකොට එයා තමයි මේ ප්‍රශ්න දීලා තියෙන්නේ ඒතකොට එයාදී ප්‍රශ්න නොවෙන්න පුළුවන් විභාගෙට හැබැයි මේ ප්‍රශ්නේ අහලා නැහැ ඒක තමයි ගිය අවුරුද්දේ අහලා නැහැ මේක තමයි වැදගත්ම කාරණේ ඒතකොට දැන් මේක ගිය අවුරුද්දේ අහලා තියෙනවා මේ ප්‍රශ්නේ මේ සිම්පල් කව ඔප්පු කිරීම නෑ ඒක අහලා නැහැ මේක ගිය අවුරුද්දේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වෙන කතන්දරය පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ සිම්පල් කර්ව් එක වෙන දේවල් දෙකක් මම ඒක අවශ්‍ය තැනට ආවම කියන්න. හරිද මේ දින්නේ කොටස. හරි. දැන් අපි මේක හරිනේ. පළවෙනි කොටස හරි. දැන් අපි කතා කරන දෙවෙනි එක කම්පවුන්ඩ් සර්කියුලර් කර්ව්. මොනවද બોලේ මේ කම්පවුන්ඩ් සර්කියුලර්. දැන් මම කලින් කිව්ව කම්පවුන්ඩ් සර්කියුලර් කර්ව් කිව්වහම two different radius තියෙනවා. ඒ කියන්නේ ආරයන් දෙකක් තියෙනවා. මෙතන එක ආරයක් තියෙනවා මෙතන එක ආරයක්. බලන්න කේන්ද්‍රයන් දෙකක්. අන්න ඒක වැදගත්. කේන්ද්‍රයන් දෙකක්. හැබැයි මේගොල්ලෝ මාර කතාවක් කියනවා මෙන්න මෙහෙමයි මේක තියෙන්න පුළුවන් මිස කියන්නේ හැබැයි මෙහෙම තියෙන්න බෑ ඒ කියන්නේ දැන් හිතන්න A ඉඳන් B ට යා කරලා B ඉඳන් C ට එද්දි අරක AB කියන පොයින්ට් එක විතරක් තිබෙන්නේ මෙන්න මේ දෙක විතර දැන් මේක A ඉඳන් B ට යා කරලා B ඉඳන් C ට යා කරනකොට මේ B කියන පොයින්ට් එකට ඉරක් ගහද්දී එක ටැන්ජන් එකක් විතරක් තියෙන්න ඕනේ මේ ටැන්ජන් දෙකක් එන්න බෑ බලන්න මේක කැඩිලා වෙනම කියලා දැන් මේක මේකට වෙන එකක් මෙතින් නම් මෙතෙන්ට තව එකක් තියෙනවා එහෙම තියෙන්න බෑ ඒ බලන්න තුන අරයන් වෙනස් වෙලා සම්පූර්ණ ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා B වලදී common tangent එකක් තියෙන්න ඕලු. ඒකට කියනවා point of compound curve එක. බලන්න මේගොල්ලෝ කියනවා this is a combination of two circular arc different radii. එක මේ radii කියන්නේ radius එක කියන ආරයට combination of two circular arc දෙකක එකතුවක්. deflect the same direction. එකම direction එකට නැවෙන්නේ. දැන් compound curve වලින් පස්සේ reverse curve මොකද direction දෙකකට යනවා. එකක් මෙහෙම ඇවිල්ලා අනික අනිත් පැත්තට යනවා. දැන් මම අර කලින් පෙන්නන්නේ මෙන්න මේක. ඉන්න ගිහලා පෙන්නන්න. මේ ති රිවර්ස් කරමු. මේ බන් පැති දෙකකට යනවා. මේක මේ පැත්තට හැරෙනවා. ඊට පස්සේ ආයෙ මේ පැත්තට යනවා. දැන් මේකේ මම පාට කරලා තියෙන විදිහට පාට කරගන්න. ඇඳගන්න. ඒකට තමයි ඕක තේරෙන්නේ. හරිද? සමහරක් අය පොත්වල ලියන්න. මේ පොත් දෙතුන් පාර ලියන්න. එතකොට මේ ඔලුවට යන්නේ නැතුව නම් ඔලුවට යන්නේ. දැන් කම්පවුන්ඩ් කර්ව් හරිද? දැන් මේකේ කොහොම හරි ප්ලෑන් එකක් ගහලා මේක හොයන්න. මේකත් ඉතින් අර වගේම තමයි. හරිද? අමාරු නෑ. They are existing common tangent at the point merging two arc. ඒ කියන්නේ මේකේ existing common tangent එකක් තියෙනවා. මේ tangent එකේ තියෙන two arc දෙක එකිනෙකට මුණ ගැහෙනවා. වැදගත් දෙයක් කියනවා the curve shown in figure 1.3 මෙන්න මේක therefore not considered as a compound. මේක compound curve එකක් කියලා සලකන්න බෑ. ඒක වැරදි. මොකද common tangent නැහැ. මේ tangent දෙකක් තියෙන මේ point එකට ගිහුවා මේක tangent එකක් બોලේ මේ point එක තව tangent එකක්. දැන් බලන්න මේකේ මොනවද වෙනස කියලා අරකම තමයි වෙනසක් නැහැ. මේක delta. මේක වෙන එකක්. මේක O1 අරගෙන පටන් අරන් R1 තියෙන්නේ. O2 න් පටන් අරන් මෙතන R2 තියෙන්නේ. කෝණ ලකුණු කරලා තියෙන බලන්න. බලන්න මේක θ1 මේක θ2. බලන්න මේක θ1 මේක θ2 වෙලා. අද අපි එක පොඩ්ඩක් බලමු. ඕක තමයි තියෙන්නේ. දැන් මේකේ මොකක්ද අන්තිම අරමුණ? අරමුණ තමයි කලින් වගේම I දුන්නොත් මේ A point එකයි C point එක හොයාගන්න ඕනේ. කොහොමද A point හොයන්නේ? I දන්නවනම් ඔයාට පුළුවන් මෙන්න මේ AI දිග හොයාගත්තොත් නැත්නම් මම ලකුණු කරලා දෙනවා T1 කියලා. ඔක පොදු අකුරක් සම්මත අකුරක්. මේ AI දුර හොයාගත්තොත් මොකද කරන්නේ? ඔයාට පුළුවන් I කියන පොයින්ට් එක මේක අඩු කරලා A කියන පොයින්ට් එක හොයාගන්න. ඒ කියන්නේ චේන්ජ් හොයාගන්න. ඊට පස්සේ A කියන එකට B එකතු කරලා මේ චේන්ජ් පොයින්ට් එක හොයාගන්න. ඊට පස්සේ B කියන කර්ව් එකට මේක හොයාගන්න C කියන චේන්ජ් පොයින්ට් එක හොයාගන්න. ඒතර වැඩේ හරියි. ඔක තමයි අපේ අල්ටිමේට් ගෝල් එක. දැන් මොකක් හරි ප්ලෑන් එකක් ගහනවා මේක කරන්න නැත්නම් හරියන්නේ නැහැ. මේක කරගන්න වෙන්නේ. කොහොමද කරන්නේ? මේ කෝණ බලමු. මේක ඩෙල්ටා නම් අපි දන්නවා θ1 වන්දන θ2 නෙන් ඩෙල්ටා එන්න ඕනේ. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකතුෙන් බාහිර කෝණ එනවා. දැන් මේවයි බලමු. මේක θ1. හරි. අපි දන්නවා මේක චතුරස්‍රයක්නේ. චතුරස්‍රයේ කෝණ වල එකතුව කීයද? 360යි. ඕව දැනගන්න ඕනේ මේ සරල ගණිතය. මොකද 2n ඍණ 4 වැඩි කිරීම 90 දාලා ඉවරලා අපිට පුළුවන් ඕනම මොහොතක
ඕනම පාද කීපයක් තිබ්බ එකක කෝණ ගන්න හොයාගන්න. ඒ කියන්නේ හිතන්න n කියන්නේ පාද 4ක් නම් දෙවරක් 4 8යි. 8න් 4ක් ගියාම 4යි. 4ක් 90 360යි. එහෙනම් යනවා අපිට ඕනම පාද තියෙන එකක කෝණ හොයාගන්න පුළුවන්. n කියන්නේ පාද ගන්න. හරිද? මේක සරල ගන්න. දැන් අපිට මේකනේ. ඒතර මේක 90කින් ඇඳලා තියෙන්නේ. මේක R1. මේකත් R1. මේකත් 90කින් ඇඳලා තියෙන්නේ. එහෙනම් මේක 90 මේක 90 නම් මේක θ1 නම් මේක 180 වරින් θ1. එහෙනම් අනිවාර්යයෙන්ම මේක θ1 වෙන්න පැමිණ එකක් වෙන්න බෑනේ. මේක හරි මැදින් බෙදලා තියෙනවා. මේක θ1 බෙදීම 2 මේක θ1 බෙදීම 2. එහෙනම් මේ ඔය සංකල්පයෙන් භාවිතා කළාම මෙතන 90යි මෙතන 90යි මෙතන θ2 නම් මෙතන 180 වරින් θ2. එහෙනම් මෙතන θ2. එහෙනම් මේක θ2 බෙදීම 2 මේක θ2 බෙදීම 2. එහෙනම් ඒක තවත් හරි. ඒක දැන් කලින් තරකෙම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ පොඩ්ඩක්. මොකද කියලා තියෙන බලන්න. අමාරුනේ. හරිද? අපි බලමු. ඔන්න ගියා පහළට. මේගොල්ල එක එක මේවා කියලා තිනවා. ඒව වැඩක් ලොකු දෙයක් නැහැ. compound curve there are 7 parameters. මේ compound curve එකේ 7 parameters තියෙනවා. මොනවාද 7 parameters? deflection angle එකක් තියෙනවා. කොහොම බලන්න. deflection angle එක තියෙනවා. තව මොනවද තියෙනවා කියන්නේ? අපිට පොඩි කරමුනේ. එතකොට මේක හොඳට පෙයි. two radius of curvature. මේ තියෙන curvature කියන්නේ මෙන්න මේක. A සිට B දක්වා එක curvature එකක් තියෙනවා. B සිට C දක්වා තව curvature. ඒතකොට curvature දෙකක් තියෙනවා. වෙන two tangential length. tangential length දෙකක් තියෙනවා. AI කියලා tangential length එකක් තියෙනවා. IC එක tangential length. අන්න මාර වැඩි. හරිද? කලින් එකේ මතකද? මෙන්න මේ දුරයි සමාන වෙනවා. දැන් සමාන වෙන්නේ නැහැ. ඇයි මේ? different radi. ඒතර AI කියන දුරයි IC කියන දුරයි සමාන වෙන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? ඒ වගේම center angle of 2 arc. 2 arc එක නිසා center angle දෙකක් තියෙනවා. θ1 යි θ2. ඒතර එකිනෙකට වෙනස් parameters 7ක් තියෙනවා. this is practical so the mountain region වල සාමාන්‍ය topographic condition වල මෙන්න මේ වගේ වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරි ඒ වැඩක් නැහැ. නිකන් අර දල වශයෙන් දැනගන්න හරිද? දැන් කොහොමද මේක කරන්නේ? දැන් simple arc නම් අපි ගන්න අපි දන්නවා terrain condition. flat terrain. flat කියන්නේ තැන්තලා බිම. අරක පාවිච්චි කරන mountain region. දැන් මොකද වෙන්නේ? මේක හොයන ක්‍රමය තමයි ඔය කල්පනා කරන්න යන්නේ. දැන් මේකෙත් අර මං කලින් කිව්වේ chain edge of A හොයාගත්තා නම් B හොයාගත්තා නම් C හොයාගන්න තියෙන්නේ. කො A හොයාගත්තා B හොයාගත්තා C. ඉතින් කලින් ක්‍රමෙම A හොයාගන්න කොහොමද? I වලින් AI දුර අඩු කරනවා. නැත්නම් I වලින් T1 අඩු කරනවා. බාන්න එක නෙමෙයිද කියලා තියෙන්නේ. chain edge of I හොයාගෙන ඒක T1 දුර අඩු කරනවා. ඊට පස්සේ chain edge of B කොහොමද හොයාගන්නේ? මං කිව්වා A වල chain edge point එක හොයාගත්තා නම් ඒකට මෙන්න මේ AB arc එකේ දුර එකතු කරනවා. කොහොම බාන්න එකද කරලා තියෙන්නේ කියලා. chain edge of A හොයාගත්තා නම් arc AB එකතු කරනවා. දැන් අපි B chain edge එක හොයාගත්තා නම් B chain edge එකට මොකද කරන්න ඕනේ? B chain edge එකට මෙන්න මේ arc එකේ දුර එකතු කරන්න ඕනේ. BC chain edge එක BC arc එකේ දුර එකතු කරන්න B chain edge එක. ගන්න එක නෙමෙයිද කියලා තියෙන්නේ. chain edge of B එකට arc BC එකතු කරලා. arc BC එකක් හරි arc AB ගන්න හැටි දන්න. ඇයි? අපි දන්නවා S සමාන R θ නම් R තියෙනවා. θ කියන්නේ phi θ1 බෙදීම 180 මේක phi R කියන්නේ S සමාන R θ නේ R2 phi θ2 බෙදීම 180. ඉතින් ඕකනේ මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් එහෙනම් මේකයි ලොකු කජ්ජන්නේ මේ R1 උත් දන්නවා θ1 උත් දන්නවා θ2 උත් දන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ chain edge of A chain edge of B කොහොමද හොයාගන්නේ? ඕක තමයි දැන් ගේම්. දැන් අපි යන්කෝ. පළවෙනිම කාරණේ තමයි AI හොයන්න plan එකක් ඕන. AI හොයන්න ගියාම දැන් මේක දෙකට කැඩිලා තියෙන්නේ. දැන් කලින් එකේ එක ත්‍රිකෝණයකට තිබ්බේ. කො බලන්න එක ත්‍රිකෝණයකට තිබ්බෙමි. ඒතර ලේසි ගන්නවා ඩක් ගාලා ගත්තා අයියේ. දැන් ඒක කරන්න බෑ. දැන් ත්‍රිකෝණ දෙකකට කැඩලා තියෙන්නේ. ඒතර මේක අඳින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නම් වැඩේ ලේසි නෑ. දැන් අපිට මේ ඔය කියපු අර θ1 බෙදීම 2 tan සූත්‍ර දාලා AD හොයාගන්න බැයිද? AD හොයාගන්න පුළුවන්. ඔය සිස්ටම් එකම දාලා මෙන්න මේ ත්‍රිකෝණට O2 EC ත්‍රිකෝණට දාලා EC හොයන්න බැයිද? පුළුවන්. එහෙනම් අපිට IA හොයන්න ඕන නම් එකකට මේ DA කියන එක දුර පාවිච්චි ගන්න DA හොයාගන්න පුළුවන්. තව ක්‍රමයක් මොකක් හරි පාවිච්චි ගන්න ඕන මේ DI හොයාගන්න. DI හොයන්න තව මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න. දැන් එකක් නම් ඕකේ. DA හොයාගන්න පුළුවන්. තප්පරයක් කොහොමද? හරි. දැන් මොකක්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? එතකොට දැන් මේක කඩලා හොයා ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණයෙන් AD හොයා ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණයෙන් EC හොයා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණෙට sin සූත්‍ර දැම්මොත් අපිට DI කියන එකයි IE කියන එකයි හොයාගන්න බැයිද? පුළුවන්. එතකොට DI හොයාගෙන ඒකට DA එකතු කළා නම් මෙන්න T1 දුර එනවා. එතකොට chain edge මේක අඩු කරලා මෙතන ගන්න පුළුවන්. අය වගේම මෙතනත් ඔය සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මම මේක ලකුණු කරලා තියෙන්නේ මේක T1 දුර මේක T2 දුර. බලමු අපි මේක පාවිච්චි කරලා.
ඔන්න පල්ලෙහාට මම මොකද කරලා තියෙන්නේ අර පොඩි ත්‍රිකෝණ වලට දාලම අර දුර යනවා r1 tan θ1 බෙදීම 2 r2 tan θ2 බෙදීම 2 අර උඩ ඉගෙන ගත්ත තව සංකල්ප මම කිව්වේ මේක මතක තියාගන්න කියලා අපිට ටැන්ජන්ට් ලෙන්ත් එක හොයන්න ඕන නම් මෙන්න මේක තමයි දාලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමේ දාලා යාර මං කොච්චර ත්‍රිකෝණට දාලා මහ ලොකු අජ්ජද්ද මේවා පුංචි දේවල් මේ ඉතින් අරකම දාලා මෙතන r1 tan θ1 බෙදීම 2 මෙතන එන්නේ r2 tan θ2 බෙදීම 2 මේක ඕනේ ගන්න ඒක ඕකේ ඒ දුර හරි ඊට පස්සේ අපිට දැන් ඒක ඕකේ හරිද දැන් මේගොල්ලෝ කියනවා DE DE කියන්නේ මොකද කො බලමු මොනවද එළියෙන් තියෙන්නේ DE මේ DE කින් දුර එන්නේ DB කින දුරයි BE කින දුරයි ඔය දෙක එකතු වෙලා දැන් ඔයා හොයාගත්තා නම් AD ම නේද DB වෙන්නේ EC ම නේද CB වෙන්නේ අයනම් ඔයා මෙන්න මෙතන දුරයි එකතු කළා නම් මෙන්න මේ මුළු පාදේ දිගේ නැද්ද මේ මුළු පාදේ දිගේ එනවා දැන් ඔයා මොකද වෙන්නේ මේ පාදේ දිගක් දන්නවා θ1 උත් දන්නවා θ2 උත් දන්නවා සයින් රූල් එක ලියන්න කොහොමද සයින් රූල් එක දියන්න දැනගන්න ඕන ඒක මහ ලොකු හජ්ජන්නේ මෙහෙට සයින් රූල් සූත්‍රය සයින් රූල් දන්න ඕනේ මේ වගේ කෝණයක් තියෙනවා නම් අපි හිතමු මේ පාදේ A මේ පාදේ B මේ පාදේ C මේ කෝණේ A මේ කෝණේ B මේ කෝණේ C නම් අපි දන්නවා පාද ලියන්නේ AC පාදයේ බෙදීම sin A sin A සමානයි C ට ලියන්නේ AB පාදයේ බෙදීම ඊට ඉස්සරහින් තියෙන පාදේ ගන්නේ sin C මට ලියන්න බෑ ටිකක් මේක කැඩි කැඩි ලියන්නේ ඒ වගේම සමානයි ගන්න පුළුවන් තව ලියන්න BC පාදේ BC පාදයේ බෙදීම sin B මොකද තමයි sin සූත්‍රය ඉතින් අපිට ඕක ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් මහ ලොකු අජ්ජද කියන්නකො ඉතින් ඔය සූත්‍රය පාවිච්චි කරලා දැන් ඒගොල්ලෝ අර මේක ලියලා තියෙනවා කො මේ තියෙන ලියලා බලන්න ඒගොල්ලෝ ලියලා තිනවා sin θ1 බෙදීම IE කො sin θ1 බෙදීම IE සමානයි sin θ2 බෙදීම ID අමාරු කරලා ලියුවා තවුලක් නැහැ හද මුලින්ම උඩ කෝණ ලියලා යටපද ලියුවා sin θ2 බෙදීම ID ඊළඟ ලියලා තියෙන්නේ D ට ලියලා තියෙන්නේ කො මෙන්න මේ පාදේ ලියලා තියෙන්නේ sin 180 වරින් ඩෙල්ටා බෙදීම DE දන්නවා sin 180 වරින් ඩෙල්ටා කියන්නේ sin ඩෙල්ටාමයි ඉතින් sin 180 වරින් sin ඩෙල්ටාමයි ඉතින් ওই ක්‍රමය පාවිච්චි කළා ID සහ IE හොයාගන්න බැයිද IE හොයන්න නම් මෙන්න මේ පදේ ගන්න මොකද මේ පද දාන්න නිසා ID හොයන්න නම් මෙන්න මේ සූත්‍ර දෙක පාවිච්චි කරන්න බාන්න එක පාවිච්චි කරලා ඒකට කිරි කජු වගේ උත්තර අරගෙන ඒතර DI ත් එනවා IE ත් එනවා දැන් ඉතින් දෙයියනේ මේ පාදෙත් දන්නවනේ එකතු කරලා T1 හොයාගන්න බැරි. ඒතර මොන ලබ්බටද මේ T2 හොයාගත්තේ? T2 හොයන්න දැඟලුවයි මෙන්න මේ EC ගන්න. EC මාර්ගයෙන් තමයි අපි මේ මුළු පාදේ දිග හොයාගත්තේ. දැන් බලන්න ඉතින් අහලක දෙයක්ද අපි කරලා තියෙන කියලා. ID සහ IE දන්නවනම් බලන්න මේගොල්ල T1 T2 අරගෙන තියෙනවා. බලන්න T1 අරන් තියෙන්නේ AD ට DI එකතු කරලාකෝ. DI එකෙන් මෙන්න මේ පාදේ AD කලින් හොයාගත්තනේ. කිව්ව ක්‍රමය තමයි මේ ඇතිද යන්නේ AD ට DI එකතු කරලා. අයගේ දන්නවනම් මොකද වෙන්නේ? T2ත් ඒගොල්ලෝ නිකන් හොයලා හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අර කතාවම තමයි හරිද? change of phi දන්නවනම් T1 අඩු කළා නම් A එනවා. A වලට ආක එකතු කරනවා. ආක එකතු කරන ක්‍රමය අපි දන්නවා. ඒ සමාන r θ. R1 θ ට එන්නේ θ1 කෝණය වැඩි කරනවා phi බෙදීම 180. ඊට පස්සේ මේ මුළු වෙන change B එකට එකතු කරනවා arc BC. θ2 R2 කොහොමද තියෙනවා phi බෙදීම 180. ඔතින් අහපු දන්නේ මෙච්චරයි. එනයි එකයි මේක S2 එකක් විතර මේක අමාරු ගණන් මම ඇත්තටම ප්‍රශ්න විශ්වාස කරන්නේ නැහැ මේවා ගණක් කියලා. නමුත් මම චුට්ටක් මේක කියන්න. හරිද? S2 මිස් කරන්න එපා. මොකද පුළුවන් ගණන් අනිවාර්යයෙන්ම හදන්න. පුළුවන් ගණන් වල තියෙන හැම S2ම බලන්න. මොකද හදිසියව ලියන්නව මෙයා මොනවද දෙන්නේ අපි දන්නේ නැහැ. හැබැයි දෙන්නේ පොත. ඒක ෂුවර් නේ. දැන් හිතන්න එක්තරා ගානක දීලා තිනවා ඩෙල්ටා ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක දීලා. R1 උත් දීලා. T1 උත් දීලා θ1 උත් දීලා. මොනවද ඒ කියන්නේ? R2 අහනවා R2 දීලා sorry R2 දීලා මොන මගුලද ඒතර අහන්නේ
T2 තමයි අහන්නේ. T2 අහන්න. delta R1 T1 T1 R2 දීලා කො delta දීලා R1 දීලා T1 දීලා T1 උත් දීලා අහන්නේ T2 බලමු අපි එහෙම දාන්න කියලා දැන් මේ මම ලියලා තිබ්බට තේරෙන්නේ නැහැ නේ two straight intersection with deflection angle දෙලා තියෙනවලු are to be connected by compound curve ඒ compound curve කියලා දිනවා මේ වාක්‍යෙම තමයි දුන්නොත් වෙන්නේ හරිද if the radius array central angle and the tangential length of first arc are R1 නම් θ1 නම් T1 නම් respectively කියන්නේ මේ වචන වලට සමානව තිබුණේ ඒ පිළිවෙලටම radius central angle and tangential length respectively කියන්නේ ඒ පිළිවෙලට radius කාට තමයි R1 මුලින්ම ලියලා central angle නම් θ1 ලියලා ඊට පස්සේ T1 ලියලා respectively determine the radius of curvature radius of curvature එක හොයන්නලු අපිට arc එක ඒ වගේම central angle එක හොයන්නලු and the tangential length of second arc එක ඔක්කොම හොයන්න කියනවා second arc එකේ radius of curvature එක හොයන්නලු පාටස් තුනම හොයන්න ඕනේ second arc එකේ radius of curvature එකත් හොයන්න ඕනලු R2 හොයන්නත් ඕනලු මේ θ2 හොයන්නත් ඕනලු දැන් මේකට මේ sin සූත්‍රෙම තමයි දාලා තියෙන්නේ බලන්න මේගොල්ලෝ කරලා තියෙන්නේ දැන් මේගොල්ලෝ කරලා තියෙනවා අර උඩ රූපෙම ඩක් ගාලා ඇඳගත්තා ඇඳගෙන මොකද O2 EC ත්‍රිකෝණය අරන් තියෙනවා O2 O2 EC ත්‍රිකෝණය අපි උත්තම එක පොඩි කරමු හරිද පොඩි කරලා හොයන්න බැරි වෙයි O2 EC ත්‍රිකෝණය අරගත්තාම මේගොල්ලෝ ලියලා තියෙනවා මෙන්න මෙහෙම එකක් හරිද බලමු අපි කොහොමද ඒක ලියලා තියෙන්නේ කියලා මේ ටික තමයි මෙතන ලියලා තියෙන්නේ හරිද sin θ2 බෙදීම 2 කියන එක ලියලා තියෙනවා බලමු මේ ලියන විදිහ අපි sin θ2 බෙදීම 2 කියන එක ලියලා තියෙනවා sin නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සම්මුඛ පාදයේ EC කර්ණය මේ පාදයේ ඒ මේක අංශක 90යි EC බෙදීම O2E බලන්න ඒක නෙමෙයි ලියලා තියෙන්නේ EC බෙදීම O2E EC කියන්නේ මොකද්ද EC කියන්නේ මේ පද හොයන්න ඕන T2 කියන සම්පූර්ණ දුරෙන් IE අඩු කළාම එන කොටස බලමු T2 කියන සම්පූර්ණ IE අඩු කළාම එන පහළ මොකද්ද තියෙන්නේ O2E එක ඕකේ ඊට පස්සේ මොකද මේගොල්ලෝ මේකෙන් O2 උක්ත කරනවා දැන් sin θ2 තියෙන්නේ O2 උක්ත කරනවා හරිද කොහොමද O2 උක්ත කරන්නේ O2 උක්ත කරන මුලින්ම එක සමීකරණයකට මේක ලියාගත්තා හරිද ඊට පස්සේ මේ ඔය ඕකට මේගොල්ලෝ cos θ2 බෙදීම එකක් ලියනවා cos කොහොම ලියන්නේ පොඩ්ඩක් බලන්න මේ ක්‍රමය cos θ2 බෙදීම දෙක ලියුවේ cos ලිව්වොත් cos කියන්නේ බද්ධ පාද බෙදීම කරන බද්ධ පාද කියන්නේ O2C බෙදනවා O2E ගෙන් O2C කියන්නේ මොකද R නේ R2 බෙදනවා O2E ගෙන් මේ තියෙන R2 බෙදනවා O2E ගෙන් දැන් මේ දෙකේම O2E තියෙනවනේ ඒතර අපිට මේ O2E දැන් මේ මේක හිතන්න එපා sin θ2 බෙදීම θ2 මෙතන ඉන්න ඕනේ θ2 බෙදීම T2 ඍණ I බෙදීම O2E වල O2E උක්ත කළොත් අර පැත්තට යන sin θ2 පහළට එනවනේ මේකේ O2E උක්ත කළොත් එන්නේ. ඒතර සමීකරණ දෙකේම O2E සමාන නිසා අපිට මේ සමීකරණේ සමාන කරන්න බෑද? මෙන්න සමාන කරලා ලියලා. T2 ඍණ I බෙදීම sin θ2 එන්න ඕනේ. θ2 බෙදීම 2 සමානයි R2 බෙදීම cos θ2 බෙදීම 2. ඔන්න වැඩි හරි. දැන් අපි දන්නවා මේකේ මම මොකද කරන්නේ R2 පහළට ගෙනහිල්ලා sin මේ පැත්තට ගෙනිච්චොත් මොකද වෙන්නේ cos බෙදීම sin කියන්නේ tan වගේම තමයි sin බෙදීම cos කියන්නේ tan වගේ තමයි cos බෙදීම sin කියන්නේ cot එහෙනම් ඒගොල්ලෝ මේක ලියලා තියෙනවා sin මම මේ පැත්තට ගෙනිච්චොත් නෑ sin මේ පැත්තට ගෙනිල්ල නෑ මේ cos උඩ මේ පැත්තට ගෙනිල්ල cos මේ පැත්තට ගෙනලා මේ පදේ යා පහළට ගෙනිල්ල cos මේ පැත්තට ගෙනලා ඒගොල්ලෝ ලියලා තියෙනවා මේ පැත්ත cot θ2 බෙදීම 2යි මේ පැත්තෙන් R2 T2 ඍණ IE කියන cot θ2 බෙදීම 2 ඒගොල්ලෝ ලියලා තිනවා R2 පහළ තිනවා T2 වලින් IE අඩු කරනවා කියන්නේ මොකද්ද T2 වලින් IE අඩු කරනවා කියන්නේ CE CE පාදේනේ CE කියලා ලියලා තිනවා ඉතින් ඔය කතාව තමයි ඒගොල්ලෝ ලියලා තියෙන්නේ හරිද R2 හොයන්න දැන් මේක මොකද්ද මේ කරලා තියෙන්නේ හරි අතර එහෙම පදයක් ලියන්න පුළුවන් කියලා එක පැත්තක් එහෙම ලියන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අරන් තියෙනවා. තව පැත්තක් අනිත් පැත්තත් ඔය වගේ ලියන්න බෑද? නැතිනේ ඔය කතාව ලියන්න.
R2 උක්ත කළොත් එහෙම ඉල්ල තියෙන cot θ2 විදීම දෙක වැඩි කරලා තියෙනවා මෙන්න T2i හරිද මේ කතාව තමයි ලියලා තියෙන්නේ හැබැයි එයා තව පැනලා ලියලා තියෙනවා මේ CE ලියලා තියෙනවා CE සමානයි BE කොහෙන්ද CE සමානයි BE වෙන්නේ බලන්න CE සමානයි BE හරි CE සමානයි BE එතන BE ලියලා තියෙනවා DE වලින් හරිනේ එක හරි අපි මේ පත් දන්න ඕනේ මේ පත් දන්නවනම් මේක θ2 θ1 බෙදීම දෙක නම් අපිට වන්න පුළුවන් AD කීයද කියලා AD කියන්නේ මොකද්ද AD කියන්නේ R1 tan θ1 බෙදීම දෙක. ඒතර මේ දුරමයි නේද AD ම නේද DB වෙන්නේ. කලින් ගන්නවා. AD ම නම් DB වෙන්නේ DB කියන්නේ R1 tan θ1 බෙදීම දෙක. ඒතර මුළු D දුර දන්නවනම් මුළු D දුරෙන් මෙන්න මේ දැන් අපි හොයාගත්ත දුර අඩු කළොත් මෙන්න මේ B එන්නේ. ඒක තමයි ඒගොල්ලෝ මේ ලියලා තින්නේ. මුළු D දුරෙන් ඍණ R1 tan θ2 බෙදීම දෙක කළොත් තමයි B එන්නේ. ඒතර B දන්නවනම් B සමාන CE. එයි මේ පදේ මේ පදේට සමානකෝ. B සමානයි CE. දැන් අපි මේ උපකිරීම කළානේ. එතන මේක R2ත් අපි හොයාගන්නවා CE හොයාගන්න ක්‍රමයක් හදන්න. හරිද? ඕකේ ඒක ඕකේ හරිද? දැන් මේකේ DE හොයන්න අපිට ක්‍රමයක් නැද්ද? මේගොල්ලෝ ID 12 දිනවා ID කියන්නේ මේක හරිද? මේ දුරත් 12 තියෙනවා. ID 12 තියෙන මුළු T1 දුරෙන් AD අඩු කළා නම් ID එනවා. ඉතින් T1 දුරෙන් R1 tan θ2 බෙදීම දෙක දාලා ගහන්න පුළුවන්. Therefore the tangential T2 ගන්න පුළුවන්ලු IC වලින්. IE දන EC. IC දන EC. IE දන EC වලින් ගන්න පුළුවන්. සයින් රූල් එක දාලා වෙන්නද ගන්න දැන් මේ දුරක් ගන්නවා. EC හොයන්න අපි ක්‍රමයක් කියවුවා EC. හැබැයි මේ D දුර දන්නේ නැහැ සම්පූර්ණ. මේක බලන්න මම දැන් මම ඔක්කොම කියලා දෙන්නා මම මේක ඇත්තට බලලා නැහැ හරියද? පොඩ්ඩක් බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. චුට්ටක් බලන්න මේ පොඩි දෙයක් තමයි මේ වගේ පොඩි ඔප්පු කිරීමක් එන්න පුළුවන් නේ දැන් මම මේ පැත්ත සම්පූර්ණ කියලා දෙනවා පොඩ්ඩක් මේක බලන්න දැන් මම මේ පිළිවෙලට කියලා දුන්නේ මේක මේ ඒ වෙලාව බලන වෙලාව මට තේරෙනවා දැන් මේ එකපාරට හොයන්න යන්න බෑ මේක පාට වීඩියෝ කරන්න ඉන්න හරිද කවන්න අපි ඊළඟට යන්කෝ දැන් modifying curve කියලා පාට් එකක් තියෙනවා හරි මේ modifying curve කියන්නේ sometime we need to modify the exciting compound මේක දීලා තියෙන compound curve එක සමහරට පොඩ්ඩක් modify කරන්න වෙන අවස්ථාවක් වෙනවා මේ වගේ ප්‍රශ්න අහන්න තියෙන සම්බන්ධතා පට්ටම අඩුයි. ඒ නිසා මම මේක වැඩි කියන්න යන්නේ නැහැ. මොකද මේකේ පොතේ තියෙන රූපසරණ පොඩි වැරදි ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එකේ විස්තරාත්මක පද ලකුණු කරලා තියෙනවා මම ලියන්නේ. මොඩිෆයි කරනවා කියන්නේ මොකද්ද? දැන් හිතන්න මේකේ තියෙන පළවෙනි කර්ව් එක තියෙන්නේ මෙන්න මෙහෙම මේ. මෙන්න මෙතන O2 කියන පදේ තියෙනවා. මෙන්න මෙතන C කියන කර්ව් එක තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ කර්ව් එක කියලා මෙන්න මෙතන A කියන පොයින්ට් කර්ව් එක තියෙනවා. C A O2 තියෙනවා. මෙහෙම C B තියෙනවා A කියන පොයින්ට් එක තියෙනවා ආයෙ මෙතන ඊට සම්බන්ධලා තියෙනවා O2 ත් තියෙනවා ඔන්න ඔය ටික තියෙනවා යම් කිසි හේතුවක් නිසා මෙන්න මේ O2 කියන කේන්ද්‍රය මෙන්න මේ පැත්තට shift වීමක් සිදු වෙනවා මේ O2 dash දක්වා shift වෙලා එතකොට පේනවාද A කියන පොයින්ට් එක වෙනස් වෙලා නැහැ ලකොට නමුත් මේක වෙනස් වෙලා මේ B පොයින්ට් එක B dash වෙලා බලන්න වෙන පාටේ ලකුණු කරලා දෙන්නේ C dash වෙලා මේ නිව් ටැන්ජන්ට් එකක් ගොඩනගිලා කොහොම වුණොත් මොකද වෙන්නේ වගේ පොඩි කතාවක් තියෙනවා sometimes we need to modify the exciting compound curve at one in order to meet the new tangent. New tangent එක ගොඩනගන්න මෙහෙම වෙනස් කරන්න වෙන කතාවක් කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේකට අදාළව පොඩි ඩිරයිවේෂන් එකක් කරනවා. මෙච්චරයි තියෙන්නේ ලොකු පාර්ට් එකක් නැහැ. බලන්න මේකේ මේක නම් දෙකල හිතන්නේ මොකද මේක හින්න සංකීර්ණ හැටද මේ ගාන් ටියුබ් YouTube channel එකේ විනාඩි 45 දී මේ කියනවලු. හරිද? පළවෙනි වීඩියෝ එකේ to mark the point D මෙන්න මේ දුර R1 ලු. A ඉඳන් E දක්වා මෙන්න මේ දුර R1 ලු. හරිද? O1 center එක මුලින්ම R1 radius එක හරිද?
O1 cent එකක් තියෙන්නේ. පටිසි මම බලද්දලා දැන් O1 cent එක මේ තියෙන O1. විතර කව හොයන්න බෑනේ. O2 කියන්නේ O2 R2ට shift වෙලාලු O2. මේකද O2. මේ θ1 මේ තියෙන්නේ මේ θ1 කෝණේ තියෙන්නේ මේ. මේක θ2 කෝණේ. මේක ඩෙල්ටා n ප්‍රමාණය ගමන් කරලා. මේක මම හොඳට ලකුණු කරලා තිනවා alpha θ2 මේ තියෙන ඩෙල්ටා කියලා රිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක ලකුණු කරලා. මම මෙතන මේ අවශ්‍යව ලියලා තියෙනවා චුට්ටක් බලන්න එක ගන්න. මොනේ කියලා සුගත ගත්තා. හොඳයිද? මොඩිෆිකේෂන් එකක් කරලා තියෙන හැටද? මොඩිෆිකේෂන් එකක් කියන්නේ ස්මෝල් ආක් එකක් තියෙන්නේ. මෙන්න මේ ඕල් ටැන්ජන් එක නිව් ටැන්ජන් එකට කන්වර්ට් කරලා මේ වන ලකුණු ගන්න එක නෑ මේවා පිස්සුවද දැන්. කොහමද අන්තිමට EF කියන දුර හොයලා තියෙන්නේ? කොහෙද EF කියන්නේ? මේ තියෙන්නේ. මෙන්න මේ ඕල් තිබ්බ කර්ව් එක කොච්චරක් මේ පැත්තට shift වෙලාද කියලා මේ E සිට F දක්වා ගිය දුර තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඒක අරන් තියන්නේ R2 වලින් R1 අඩු කරලා sin alpha 2 රින sin theta 2 වලින් එලා තියෙන. sin alpha 2 කියන්නේ මොකද්ද? මේ alpha 1 කියන මුලින් තිබ්බ කෝණය. alpha 2 කියන්නේ දෙවෙනියට ආවට පස්සේ එන කෝණය. ඒක කෝණ හොයාගන්නත් බැහැ. කුලක් තියෙනවා. මෙතනින් ඉද්දි මේ alpha 2 කියන්නේ මෙන්න මේකද මෙන්න මෙතනින් පටන් ගත්තාම මෙන්න මේ කෝණේ මෙන්න මේක තමයි alpha 2 alpha 1 කියන්නේ මම alpha 1 හරියටම පෙන්නන්න මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ මෙන්න මේ කෝණේ alpha 1 කියන්නේ මට පේන විදිහට alpha 1 ඔව් මේක තමයි alpha 1 කියලා ලකුණු කරලා තියෙන්නේ alpha 2 වලින් ඒ වගේම theta 2 කොහෙද තියෙන්නේ theta 2 තියෙන මෙන්න මෙතන මේ තියෙන theta 2 කියන්නේ මෙන්න මේ O2 dash වලින් තියෙන කෝණය මෙන්න මේ කෝණේ මෙන්න මේ අංශ ගන්න කොහොමද theta 2 alpha 2 සමානද මේකට නම් ඔයගලන්ට ප්‍රසන්ටේෂන් වල වීඩියෝ බලන්න වෙයි theta 2 කියන්නේ මේ මුළු එකම නේ ඔය කියන විදිහට ඒතර alpha 2 කියන්නේ මොකක්ද මේක එන කොම්ප්ලිකේටඩ් එකද මේක සාහරි විස්තර කරන්නෙත් නැහැ මෙන්න මේ සූත්‍ර මතක තියාගන්න චුට්ටක් බලන්න ප්‍රසන්ටේෂන් එක මම අර කිව්වා ගාන ටියුබ් කියලා YouTube එකේ සර්ච් කරලා ඒකේ තියෙන පළවෙනි සර්වේ වීඩියෝ එක ඩේස් වල පළවෙනි වීඩියෝ එකේ සර්වේ වල විනාඩි 45 වෙනි විනාඩියේ මේක කියනවා පොඩ්ඩක් හරිද පොඩ්ඩක් බලන්න නේද මම දෙකක්ම මිස් කළා මේක නම් ඉස්සර වැඩක් නැහැ මොඩිෆිකේෂන් කරව කියන එක මේක චුට්ටක් බලන්න ඒක අමාරු පාඩට මේක චුට්ටක් බලන්න මොනවා හරි බොරුවක් කරලා ලියන්න බෑ ඒ වෙලාවට ආවොත් එimhe ඔය විදිහට ඕකම මේව කරලා ඒතර මේගොල්ලෝ කියනවා ඔය විදිහට ගන්න පුළුවන් SA කුත් 3 එකකුත් දීලා තියෙනවා SA කුත් 3 එක දීලා තියෙනවා ඔක රිලේටඩ් කරලා ඉන්නේ බලමු ඔක මොකද ලොකු දෙයක් කියලා ඔක කියන්නේ how do you find the new point of compound curvature and the new point of tangent if the second tangent is displaced toward the center of curvature of the curve by distance p. අපි තියෙන O2 ඉඳන් O2 dash දක්වා distance p දුරක් ගියොත් how do කොහොමද මේ හොයාගන්න කියලා අහනවා compound curvature එකයි ඒ වගේම new tangent එකයි second tangent එක කොහොමද හොයාගන්න කියලා අහනවා distance p දුරක් ගියොත්. ඒක නම් මට තේරෙන්නේ නැහැ. The procedure is similar to that given in the section 1.4.2. කදිම අතරයි දෙකේ මේක කරන ප්‍රතිවිධික සමානයි කියලා මොකක්ද විකාරයක් කියන්නේ හරිද once you draw the new tangent I dash c dash co I dash c dash ame c dash ame I dash new tangent එකනේ you will see that first arc with the පාවෙන්නේ මම කියද්දි you will see that first arc with the similar radius first arc එකට තියෙන similar එකම જાතිය radius එකක් තියෙන කියලා ඔයාලට පේනවලු will have to continue past b කියන point එක pass කරගෙන යන්න හරි මේක දෙකම b කියන point එක pass කරගෙන යනවා
in order to make the second arc b dash e dash touch the new tangent මේ දෙකම new tangent එක touch කරනකොට b dash කියන point එක මේ b point එකෙන් touch කරන්නේ නැහැ when locating the point d කියන point එක locate කරද්දී මම චුට්ටක් බලනවද ඒක මේ මෙන්න මේ උඩ තියෙන උටපටේම තමයි මෙතන ආයෙ ලියලා තියෙන්නේ you will find that the amount m by with the point of tangent is shifted to the r2 in r1 sin theta 2 in sin alpha 2 මේ මෙන්න මේක ප්‍රමාණය shift වෙන ප්‍රමාණය e සිට f දක්වා මේ පැත්තට ප්‍රමාණය තමයි මෙන්න මේ equation එක දීලා තියෙන්නේ චුට්ටක් මේක බලන්න ඒක එච්චර වැදගත් කියලා මම හිතන්නේ මම වැදගත්ම කොටස් වලට එන්න මේ තියෙන reverse circular curve හරිද අපි simple curve ඔක්කොම ඉගෙන ගත්තා ඒ වගේම compound curve වලත් මම ඔප්පු කිරීම ඉගෙනුවේ ඔප්පු කිරීම උගන්නන්න නැතුව හිටියේ නේ හරිද ඔප්පු කිරීම කෑව මුකුත් කළේ නැහැ ඇයි ඔප්පු කිරීම සම්පූර්ණයෙන්ම ඉගෙනුවා හරිද මේ ඔප්පු කිරීම කොහොමද කරන්නේ ඔප්පු කිරීම කරන හැටි මේකේ උත්තර ගන්න හැටි ඔක්කොම කියලා දුන්නා මේ ඊට පස්සේ ඒකේ අර තිබ්බ SAQ එකේ හුටපටේ තමයි වුනේ හරිද SAQ කේස් එකක් වුණා ඊට පස්සේ මේ පහළ තිබ්බ මෙන්න මේකේ පොඩි කේස් එකක් වුණා මේක හරියට මම කිව්වේ නේ මොඩිෆිකේෂන් එක චුට්ටක් බලන්න එක ලාවට එච්චරම ලොකුට ඔළුවට ගන්න ඕනේ නැහැ ඒවා දැන් මේ රිවර්ස් සර්කියුලර් කර්ව් කියන්නේ මොකක්ද මේක 14 15 වල තියෙන ප්‍රශ්නයක් හරිද දැන් මම කිව්වා මේ කර්ව් එකේ හැඩය වෙනස් වෙනවා as mentioned before a reverse circular curve consists of two circular arcs මේකේ two circular arc දෙකක් තියෙනවා deflection opposite direction දෙකකට deflect වෙලා තියෙනවා එකක් එක පැත්තට අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා and their center of curvature lies on the opposite side of curve එකේ දෙපස් තමයි සාමාන්‍යයෙන් මේක තියෙන්නේ center of curvature එක තියෙන්නේ හරිද center of curvature කියන්නේ මේ අර අඳලා තියෙන රවුම වගේ එක හරිද මෙන්න මේක මේ පැත්තට එකයි අනිත් එක මේ පැත්තට හරිද either center of curvature දෙක මේ පැත්තේ එක center of curvature අනිත් පැත්තේ center of curvature reverse curve should not be used on main railway lines and important highways මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නලු මේ ප්‍රධාන railway line වල highway වලයි because adequate super elevation cannot be provided මේකට දෙන්න ඕනේ කරලා තියෙන super elevation එක හරියට දෙන්න බැයිලු මේවා පාවිච්චි කළොත් super elevation එක කියන්නේ මේ දැන් හරි super elevation එකක් දුන්නේ නැත්නම් දැන් මේ ඕනම එකක තියෙන වංගුවක් වගේ තැනක යද්දි මෙන්න මේ වගේ super elevation එකක් දෙන්න ඕනේ එමේ මේ වගේ වංගුවකට super elevation එක බලන වංගුව වල යද්දි මේ වංගුව තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට මෙහෙම නැම්මක් තියෙනවා අයියේ හැමතිස්සෙම මේ වංගුවෙන් එළියට අදාළ වාහන යනවා මේ වාහන එළියට තල්ලු වෙන බලනවා මේ එළියට තල්ලු වෙන බලන ෆෝස් එකට කියන්නේ centrifugal force කියලා. ඒතර මෙන්න මේ වගේ ඇල කරන්නේ නැතුව මේ වගේ කෙලින් පාරක් තිබ්බොත් මේ වංගුව වල මේ centrifugal force නිසා සමහරට මේ වාහන එළියට විසික් වෙන්න try කරන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්වන්න තමයි මෙහෙම එකක් තියෙන්නේ. මේ උසක් නිසා ඇති වෙන දෙක තමයි adequate super elevation එක කියන්නේ. super elevation එක ගැන උගන්වනවා මේ curve engine වල දෙවෙනි කොටස. ඒතර මම කියන්නේ මේ වගේ පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් වෙලාවට main railway line වල සහ highway වලට මොකද adequate super elevation දෙන්න බැරි නිසා. ගොඩක් වෙලාවට මේ reverse circular curves කොහටද පාවිච්චි කරන්නේ railway yard වලට at crossover එකිනෙකට පාස් කරන crossover ඒවා turn outs වලට කොහේ හරි එක තැනකින් තව තැනකට මාරු වෙන තැනක highway වල turn outs වලට කොහේ හරි මාරු වෙන තැන් වල ඒ වගේ තැන් වලට තමයි ඒක mountain terrain ප්‍රදේශ වල ඒ කියන්නේ කඳුකර ප්‍රදේශ වල තමයි මේවා පාවිච්චි කරන්නේ බලමු reverse circular මේක ගැන මොනවද තව තියෙන්නේ කියලා මේකේ කොහොමද tangential length එක change of point හොයාගන්නේ ඒක හොයන්න කලින් මේ රූප සරණ බලන්න එපා රූප සරණ බලමු මේ තියෙන රූප සරණ හරිද දැන් මේ රූප සරණ හොඳට අධ්‍යයනය කරන්න මම මේ highlight කරලා තියෙන ඒවා හොඳට බලන්න මේක 14 15 වල තියෙනවා 13 14 16 මේ ඔප්පු කිරීම සම්බන්ධ ඒවා බලන්න මෙන්න මේකේ මේ curve එක කියන්නේ A සිට curve එක ඇවිල්ලා B දක්වා එන එකයි B සිට නැවත C දක්වා එන එක හොඳට බලන්න zoom කරලා නැත්නම් ඉවන්න එකක් හිතයිනේ මේ බලන්න A සිට B දක්වා එන එක තමයි curve එක curve එක මෙන්න මේ අන්න mouse එක දිගින් තියෙන්නේ මේක තමයි curve එක නැවතයි B සිට C දක්වා එනවා A සිට B දක්වා එන එකේ අරය R1 එහෙනම් මෙතනත් අරය R1 මේක O1 කියන ලක්ෂයක් තියෙනවා මේ තියෙන O1 කියන ලක්ෂය මෙන්න මෙතන කෝණය θ1 මෙන්න මේ රේඛාව දිගටම යා කළාම එන O2 කියන ලක්ෂය එහෙනම් මේ අරය R2 මෙතෙන්ද මේ අරය මෙතන R2 මේක අඳින්න පුළුවන් වෙන්න ඕනේ ඔක තමයි ඔක ඇවිල්ලා තියෙන්නේ බලන්න මේ O2 වල මෙන්න මේකට වඩා මේක පහතින් තියෙන්නේ මේකේ පොඩි ગેප් එකක් තියෙනවා ඒ දුර CH කියලා අපි දක්වනවා බලන්න මේකේ tangential length ගත්තාම මේ පළවෙනි ආක් එක පටන් ගන්න point එක initial tangential point එක මෙතන A තියෙන්නේ මේ B කියන මැද point එකක් මේක ඉවර වෙන ඊළඟ point එකේ තියෙන C කියන point එක අපි හැමතිස්සෙම පළවෙනි tangential point එක දෙවෙනි tangential point එක යා කරලා තමයි intersection point එක ඕනේ ගන්න බලන්න මේක intersection point එක ඕනේ අරන් තියෙන delta කියලා
දැන් කෙනෙක් තරක ගන්න පුළුවන් මෙහෙම. මෙන්න මේකේ ටැන්ජෙන්ෂල් පොයින්ට් එක මේ අතර කෙලින් යන්නේ. මේකේ ටැන්ජෙන්ෂල් පොයින්ට් එක මේ අතර කෙලින් ඇවිල්ලා අර කලින් කිව්වා වගේ එක පොයින්ට් එකක් දික් කළාම එහෙනම් මේ කෝණ තමයි ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් ඉන්න ඕනේ. like එකක් දික් කළා අනික නැතුව. ඒක මම හරියටම කියන්න දන්නේ. නමුත් මේ ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් කියලා අරන් තියෙන්නේ මෙන්න මේක. මේ දෙක නේ ක්‍රොස් වෙලා යන්නේ. දැන් මේ උඩේ ඒවා එහෙම ගත්තේ නැහනේ. දැන් උඩේ ඒවා ක්‍රොස් වෙච්ච තැනක් ගත්තේ නැහැ. සිම්පල් කර්ව් වල එහෙම ගත්තේ නැහනේ. මේ සිම්පල් කර්ව් වල ක්‍රොස් වෙලා යන එක නම් මේකට මේක ක්‍රොස් වෙලා යන්නේ මේ උඩේ එක වෙන්නේ ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක. නමුත් එකක් දික් කරලා අනික තමයි ගත්තේ. නමුත් කම්පවුන්ඩ් කර්ව් වල එහෙම ගත්තෙත් නෑ. රිවර්ස් කර්ව් වල එහෙම නෙමෙයි ගන්න. ගන්න විදිහ ඉතින් එක ඒගොල්ලෝ දීලා තියෙන විදිහට එහෙම තමයි ගන්න වෙන්නේ. හරිද? කො හරි පුතේ. මේ තියෙන්නේ. ඒක එහෙම තමයි දීලා තියෙන්නේ. දැන් බලන්න හැමතිස්සෙම T2 කියලා ගත්තේ i කියන දුරේ ඉඳන් second tangent point එකට දුර. i කියන තැන ඉඳන් first tangent point එකට දුර තමයි T1 කියලා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට සමපූර්ණ දුර තමයි T1 නේ. පටලවන්න එපා මේවා. ඊට පස්සේ බලන්න මේගොල්ලෝ මේ තව සමහර රේඛා යා කරලා තිනවා. ඒවට ඔක්කොම ලොජික් එකක් තියෙනවා. මේ ඔක්කොම බලන්න මේ කෝණ අරගෙන තියෙන විදිහ. හරිද? මේ කෝණේ θ1 හරිද? ඊට පස්සේ ඩිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක මේ කෝණේ ඩෙල්ටා නම් අපි දන්නවා මේ කෝණ ඩෙල්ටා ප්‍රතිමුඛ කෝණ අනුව. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ පා දෙක මේකයි චතුරස්‍රය. මේ චතුරස්‍රයේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ රේඛාවට අදින එක අංශක 90. අරේනේ. ඒ වගේම මෙතන අදින එකත් අරය. එක අරය. මේක θීටා 2 කෝණය වෙන්නේ කොහොමද? මේක θීටා 2 නම් හරිද? මේක 180 වලින් θීටා 2. මේකයි මේක 180 න්නේ. මේක 180 වලින් θීටා 2 නම් මේක θීටා 2. ලොජික් එක. මේක θීටා 2. එහෙමයි එක θීටා 2 නේ හරිද? මේක බලමු මේක θීටා 1 නම් මෙතනත් මේකට හතරක් කරන් තියෙන කොහොමද? මේක එක අරයක් මෙතෙන් අදින මේක මෙතෙන් අදින තව අරයක්. එතන A පාත් දික් කරලා මෙතන D කියන පොයින්ට් එක ගන්න. එතන A D B O1 ගත්තොත් අපි දන්නවා මෙන්න මෙතන 90යි. ඒ වගේම මෙතනත් 90යි. එහෙමනම් ඔයාලට ගන්න බයිද ADB කියන කෝණය මොකද්ද? ADB කියන්නේ මෙන්න මේක θ1 නම් ADB කියන කෝණය වෙන්නේ 180 වලින් θ1. ඉතින් මම ලකුණු කරලා. එහෙමනම් ඊට එහා පැත්තේ කෝණය BDI කියන කෝණය වෙන්නේ θ1. ආවකටම θ1 ආව හැටියටද? ඒකට ඒ කෝණ සම්බන්ධ ගැටලුවක් හරි. දැන් අපි මේකේ මොකද්ද කරන්න ඕනේ? අපිට ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක අය දීලා තියෙනවා නම් අපි කොහොම හරි කරලා T1 හොයාගන්න. ඊයේ T1 හොයාගත්තොත් තමයි ඔයාට I ගෙන් T1 අඩු කරලා A කියන පොයින්ට් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ A කියන පොයින්ට් එකට මෙන්න මේ ආකයක එකතු කරලා B කියන පොයින්ට් නෝ ඊට පස්සේ B කියන පොයින්ට් එකට මේ ආකයක එකතු කරලා C කියන පොයින්ට් එක හොයාගන්න පුළුවන්. බලන්න ඒකද කරලා තියෙන්නේ කියලා. ඒක මෙන්න එකක් දන්නේ නැද? chain edge of I අරන් chain edge of A අරන් තියෙන්නේ chain edge of I වලින් අඩු කරලා තියෙනවා T1. ඊට පස්සේ chain edge of A හොයාගත්තට පස්සේ chain edge of B හොයාගන්න chain edge of A වලට ආකයක AB එකතු කරලා තියෙනවා. බොරුද බා. ඒක තමයි අවුට් එක කරලා තියෙන්නේ නේද? AB එකතු කරලා තියෙනවා. ඒතර chain edge of AB හොයන එක මහ ලොක්කක් යන්නේ මේ අයියේ. දැන් ඒවා අපි දන්නවා. ඕනම ආකයක් ගන්න R1 කියන දුර තියෙනම නම් මේ කෝණය θ නම් S සමාන R θ. R1 θ1 කොහොමත් වෙනවා 5 බෙදීම 180. ඒක මහ ලොකු දන්නවා. පල්ලෙහා BC කියන ආකයක් ලොකු දෙයක් නෙමෙයි. ඒක මේකට සම්බන්ධ වෙන්නේ. R2 තියෙනවා නම් θ2 5 බෙදීම 180. දැන් ප්‍රශ්නේ chain edge of A chain edge of B හොයන්න ඕන. දැන් chain edge of A හොයන්න T1 හොයන්න ක්‍රමයක් හිතන්න ඕන. තමයි දැන් ලොජිකල් හිතන්නේ කොහොමද T1 හොයන්න මොන ගේම ගහලාද මම T1 හොයන්නේ. දැන් මේ T1 හොයන්න සිස්ටම් එකක් ගන්න ඕන. දැන් අපි බලමු T1 හොයන්න මොකක්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. T1 හොයන්න. බලමු T1 හොයන්න මේගොල්ලෝ මේක දත්ත දීලා තියෙනවා. හරිද? මේගොල්ලෝ කියලා තියෙනවා now O1 AG කියන ඩෙල්ටා ලකෝ. O1 හරි මේකනේ O1 O1 AG කියන ඩෙල්ටා. මේ කෝණේ ඩෙල්ටා. මේ කෝණය කොහොමද ඩෙල්ටා වුනේ? මේක ඩෙල්ටා නම් මේක 90යි. ෂුවර්. දැන් මේ ත්‍රිකෝණය ගමුකෝ. I ත්‍රිකෝණේ F ත්‍රිකෝණේ A ත්‍රිකෝණේ ගත්තොත් මේක ඩෙල්ටා නම් මේක 90යි. එහෙනම් මේක 90 රින් ඩෙල්ටා. මේක 90 රින් ඩෙල්ටා නම් මෙන්න මෙතන අනිවාර්යෙන් අරයක් නේ තියෙන්නේ. එහෙමනම් මේක ඩෙල්ටා වෙන්න ඕන. ඉතින් වැඩේ හරි. මේක ඩෙල්ටා. ඒක තව හරි. ඊට පස්සේ මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියනවා AG සමාන R1 cos delta. කො AG කො
AG කියන එක ගන්න පුළුවන්ලු. මේ R1 කියන එක මේක නම් R1 cos වලින් ගන්න පුළුවන්ලු. R1 cos delta වලින් එනවලු. R1 කියන්නේ මේකනේ. R1 කියන එක මේ පැත්තට විභේදනය කළොත් AG තමයි එන්නේ. හරිනේ. R1 කියන්නේ සම්පූර්ණ මෙතන තියෙන දුරනේ. ඒතර R1 මේ පැත්තට විභේදනය කළොත් R1 cos delta කියන්නේ AG ලු. ඒක ඕකේනේ. ඒකත් ඕකේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා AF ගන්න බලමු. AF කියන්නේ AF කියන දුර ගන්න. AF කියන දුර කියන්නේ AI sin delta. කොහොම AI කියන්නේ AI හරි AI කියන්නේ මේ දුරනේ. හරි. AI කියන දුර ගත්තොත් මේක ඩෙල්ටානේ මේක ඕනේ. එතකොට sin delta ගත්තොත් මෙන්න මේ දුර තමයි ඉන්නේ. AF ගන්න පුළුවන්. හරිද? දැන් මොන මගුලටද AG දුර AF හොයාගත්තේ? AF AG හොයාගත්තේ බලන්න AI කියන්නේ මොකක්ද? AI කියන්නේ T1 කියන පදයක් කියන දේ. T1 sin delta කියනවා. T1 කොහමද ආදේශ කරගත්තා? මේකට R1 උත් ආදේශ කරගත්තා. Therefore CH සමාන FG ලු. කො CH කොහොම CH තියෙන්නේ? CH සමානයි FG. FG එන්නේ අර හොයාගත්ත AG ගෙන් AF අඩු කරලා. ඒකත් හරි. ඒතර අපිට මේ සූත්‍රය මෙහෙම ලියන්න පුළුවන්. හරි. මොකක් කරන්නේ මේ ලෑස්ති වෙන්නේ? ඊට පස්සේ මම ලියලා දෙනවා cos theta 2 cos theta 2 cos theta 2 cos theta 2 මේකනේ cos ගහේ විතර බද්ධ පාදයේ බෙදීම කර්ණය මේක 90 බද්ධ පාදය කියන්නේ R2 කර්ණය කියන්නේ O2 O1 හරිනේ හරිනේ O1 හරිද එතකොට O2 H කියන එකට මොකක් කර හොයාගෙන තියෙනවද කොහොමද O2 H O2 H කියන්නේ මොකද්ද O2H කියන්නේ O2C O2C ධන CH හරිද හරි ඒක දන්න ඕනේ හරි O1 බෙදීම O2 හරි එකත් හරි ඊට පස්සේ cos θ2 ලියන්න බෑද O2C කියන්නේ O2C කියන්නේ R2 CH කියන්නේ අර කලින් හොයාගත්ත එක CH කියන්නේ මෙන්න මේක මේ CH කියන්නේ මෙන්න මේකමයි මේ R1 cos delta රින්න T1 sin delta හරි බෙදීම O2 O1 කියන්නේ R1 ධන R2 හරි ඒතර ඒකත් පද ආදේශ කියලා එකක් හොයාගත්තා hence theta 2 from triangulation IDE ko IDE මේ අමුතු ත්‍රිකෝණයක IDE ත්‍රිකෝණ ගත්තොත් theta 1 කියන්නේ කො මේ කෝණේ theta 1 නම් මේ කෝණේ theta 1 නම් මේ කෝණේ එන්නේ ඩෙල්ටායි theta 2 අඩු කළාම IDE මේක theta 1 තුන මේ 180 වලින් theta 2 මේක theta 2 නෙමෙයි අපි ඔළුව theta 1 ධන 180 වලින් theta 2 ඩෙල්ටා සමාන 100 හරිනේ theta 1 ධන 180 වලින් theta 2 ධන ඩෙල්ටා සමානයි 180 කපලා ගියාම මේක තමයි එන්නේ theta 1 සමානයි theta 2 වලින් ඩෙල්ටා ඒක හරිනේ ඒතර theta එකත් ඕකේ හරිද ඊට පස්සේ මොකක්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ ඒතර මේගොල්ලෝ theta 2 ට සමීකරණ ලියනවා කොහොමද theta 2 සමීකරණ ලියන්නේ theta 2 හොයන්නේ මෙන්න මේ දුර හොයන්න CI කො CI CI කියන එක අරන් තිනවා CI theta 2 කියන්නේ CI කියන්නේ IF වලින් කො මේ I නම් IF කියන්නේ මේ දුරනේ IF වලින් CF අඩු කරලා තියෙනවා හරිනේ IF වලින් CF අඩු කළොත් එහෙම මේ දුර තමයි එන්නේ ඒක හරි. ඒතර IF දන්නේ IF අපි දන්නේ නැහැ CF කියන්නේ මොකද්ද? CF කියන්නේ ඒගොල්ලෝ කියනවා O1H වලින් කො O1H වලින් O1G අඩු කළාම එන එකනේ. හරි.
එතකොට මේවා මේගොල්ලෝ පදත් එක්ක ලියලා තියෙනවා. if අපි හොයාගත්තද? if අපි හොයාගත්තද? if කියන්නේ t1 cos delta. කො t1 කොහෙද තියෙන්නේ? t1 හරිනේ cos මේ පාදේ මෙහාට විභේදනය කළොත් t1 cos delta තමයි if කියන්නේ. හරිද? ඒක ඕකේ. හරින r1 ධන r2 sin θ2 කියන්නේ මොකද්ද? r1 ධන r2 මේ පාදේ ඒකේ sin පදය ගන්නවා කියන්නේ මෙතන ඉඳන් සම්පූර්ණ මෙන්න මෙතන තියෙන දුර. ඒ කියන්නේ O1x තමයි එන්නේ. O1x තමයි r1 ධන r2 sin θ2 වලින් එන්නේ. O1g කියන්නේ මොකද්ද? O1g කියන්නේ මෙන්න මේ දුර. ඒතර මේ දුර එන්නේ මේක විභේදනය කරන්න r1 sin delta වලින් මේක එනවා. හරි ඔකේ. මේකෙන් θ2 හොයාගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක හොයන්න දැන් t1 හොයන්න එපේ. t1 t2 හොයාගත්තා. හරි. t1 උඩ එනවද? t1 හොයන්න ඔක්කොම සිස්ටම් එකක් තිබ්බද? cos θ2 දීලා තියෙනවනම් r2 දන්නවනම් r1 දන්නවනම් delta දන්නවනම් r1 දන්න r2 දන්නවනම් මෙන්න මේකේ t1 උත්තර කියලා t1 හොයන්න පුළුවන්. ආයෙ ක්‍රමයට තමයි ඒගොල්ලෝ t1 හොයාගත්තනේ. හරි හරි මට දැන් තේරෙනවා. ඒතර පොඩ්ඩක් මේක බලන්න ආයෙ අන්වීක්ෂණය කරලා. හරි දැන් මේකේ මොකද්ද ගහපු ගේම්? මුලින් මේගොල්ලෝ මෙන්න මේ AG භාවිතා කරලා AG ගත්තා මෙන්න මේ ත්‍රිකෝණය. ඊට පස්සේ AF උත් ගත්තා. ඊට පස්සේ AG ගෙන් AF අඩු කරලා FG හොයාගත්තා. FG කියන්නේ CH හොයාගත්තා. කොහොමද හොයාගත්තේ? මේ FM හොයාගත්තේ. ඊට පස්සේ CH හොයාගත්තා. CH සමාන FG කියලා ලියාගත්තා. ඒක ඕකේ. මේ ප්ලෑන් එක ගහලා ඒක හොයාගත්තා. ඊට පස්සේ අපි දන්නවා මේ CH කියන එකට සම්බන්ධ වෙනවා නැත්නම් FG කියන එකට සම්බන්ධ වෙනවා AG සහ AG වලින් AF අඩු කළාම එන එක. ඒතර AG සහ AF ට පද ආදේශ කළාම R1 සහ T1 පද ආවා. ඔකනේ ගහපු ගේම. ඊට පස්සේ අපි මෙන්න මේ ත්‍රිකෝණයට ගියා. මේ ලොකු ත්‍රිකෝණයට ගිහලා θ2 ආධාරයෙන් අපි cos θ2 ට සමීකරණයක් ලියුවා. ලියලා මොකද කළේ? ඒකේ පද දෙකක් ආවා. කො එකක් O2H කියලා පදයක් ආවා. ඊළඟට ආව O1 O2 කියලා පදයක් ආවා. ඊට පස්සේ මොකද කළේ? මේ O1 O2 නෑ O2H කියන එක ආයෙ ලියාගත්තා. O2 O කියලා එකකුයි ඒ වගේම නෑ O2H කියලා O2C කියලා පදයකුයි CH කියලා පදයකුයි. ලියලා මොකද කළේ? ඒවට ආදේශ කළා මේ R1 R2 T1 පද. මේ උඩ ගත්ත R1 R2 T1 පද. ඒ මාර්ගෙන් තමයි T1 වලට ගේම ගෙවුවේ. දැන් මෙන්න මේ සූත්‍රය ගත්තොත් මේ සූත්‍රය මොකද මේකේ θ1 උත් දෙනවා θ2 උත් දෙනවා r1 r2 උත් දෙනවා. එහෙනම් අපිට මේ පද ඔක්කොම T1 හොයාගන්න පුළුවන්. T1 හොයාගත්තා මොකද ගන්න? I දන්නවනම් T1 අඩු කරලා මේක හොයාගන්න. ඊට පස්සේ වෘත්තචාප හොයාගත්තා. වෘත්තචාප හොයාගත්තා මේක ගේමන්නේ. මේ T1 හොයාගන්න මේ T2 උත් මේක හොයලා තියෙනවා. T2 හොයන හැටි මේක ගිහලා තියෙනවා. T2 හොයන එක අපිට වැදගත් නැහැ. අපිට T1 හොයාගත්තා නම් ගේම ගන්න පුළුවන්. T2 හොයාගෙන කරන්න බෑ. මේ I වලින් T2 නෙම අඩු කරන්නේ. මොකද I වලින් අඩු කළාම මෙන්න මේ T1 තමයි. මොකද මේක තමයි කර්ව් එක පටන් ගන්න තැන. T2 මේ නිකන් ඒකල හොයලා තියෙන්නේ. මේ T1 හොයන ක්‍රමයේ ඔලුවට දාගන්න ඕනේ. අය පාරක් කියන්න. මුලින්ම කලේ මේක හරියට අඳගන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ AG හොයාගත්තා. AG කියන්නේ මේ R1 එක මේ පැත්තට විභජනය කරා නම් AG කියන්නේ. ඊට පස්සේ AF හොයාගන්න ක්‍රමයක් ගත්තා. ඊට පස්සේ AF හොයාගත්තා නම් AG වලින් AF හොයාගත්තා නම් මෙන්න මේක FG එනවා. FG සමානයි CH. ඊට පස්සේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණ අරගෙන ඒකේ හොයාගත්තා cos θ2 ලිව්වනම් O2H එක ආවා. O2H එක ආවට අමතරව මෙන්න මෙතන O2 O1 අතර ආවා. O2 O1 කියන R1 R2 අවුලන්නේ. O2H එක ලියාගත්තා ආයේ O2C දන CH කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? O2C දන CH ලියද්දි CH අර කලින් ඔප්පු කරපු FG වල තිබ්බ T1 R1 පද ආදේශ කරන්න පුළුවන්. ඒ මාර්ගයෙන් මොකද වෙන්නේ? මෙන්න මේ සූත්‍ර ගොඩනගලා කෙලින්ම T1 හොයාගත්තා. T1 හොයාගත්තා නම් මොකද කරන්නේ? අපිට I වලින් I දන්නවනම් T1 හොයාගන්න පුළුවන්. ඒ වගේම B දන්නවනම් B කියන පොයින්ට් එක හොයාගන්න පුළුවන්. change of A වලට R එක එකතු කරලා ඒ වගේම C කියන පොයින්ට් එක ගන්න change B වලට මේක හොයා. මේක ඇඩිෂනල් දෙයක්. අවුන්න හරි. දැන් මේ රිවර්ස් කර්ව් වල ඉතුරු ටික තියෙන්නේ. දැන් මේක මොකද්ද මේ දෙකක් තියෙන්නේ. ඔන්න ඊළඟ කාරණේ හරිද? දැන් මෙතන මේ ආවා tangential length and the change of tangent point නේ.
දැන් හිතන්න මෙන්න මේකේ මෙන්න මේ කර්ව් එක චුට්ටක් නැවිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ඇලවීමක් සහිතව තියෙන්නේ. මේ R1 R2 පොඩ ඇලවීමක් සහිතව තියෙන්නේ. එහෙම නැතුව කෙලින් ආවොත් නේ reverse curve between parallel to tangent. ඒ කියන්නේ parallel වෙන ආවොත් ඒ කියන්නේ මේ බලන්න මෙන්න මෙතන R1 කියන එක කෙලින් ඇවිල්ලා. අර වගේ ඇලවෙලා නේ. මෙතන R2 කෙනෙක් කෙලින් ආවා. එතකොට මොකද වෙන්නේ? අතකොට සූත්‍ර ගන්න විදිය ලේසි. ඒක සූත්‍ර ගන්න විදිය ලේසි. මම දැන් මේ වීඩියෝ එක මෙතන පොඩ්ඩක් එන්ඩ් කරනවා. මොකද හේතුව මගේ පොඩ්ඩක් ඩිස්ප්ලේ එක අර පොඩ්ඩක් ඉලියන ගතිය ඇවිල්ලා තියෙනවා. මට පොඩි අවුලක් ගිහලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ ඒ කොටසේදී මේ මම ඒක ජොයින් කරන්න පොඩ්ඩක් බලන්න මේක හදන්න පුළුවන් නේද? දැන් බලන්න. දැන් ඕකේ දැන් ඕකේ. දැන් අපි කතා කරමු. ටිකක් ඒ තරගතිය තියෙනවා. මේකට කියන්නේ connecting to divergent straight කියලා කතාවක් කියන්නේ හරිද? මේ divergent straight කියන්නේ බෑ. කොහොම හරි මෙහෙම තමයි එන්නේ හරිද? මේ වචන නැද්ද මේක අල්ලගන්න මේක ගැලවෙලා තියෙන එක මොකද්ද කියන්නේ? tangent length change of මේ මෙන්න මේ මාතෘකාවල අංකවල මාර වටිනාකමක් තියෙනවා. 1 5 කියන මාතෘකාව කතා කරන්නේ ඒකේ 1 කියලා කොටසකුත් තියෙනවා මේ. 1 5 2 තමයි ඊළඟට ඇදෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ 1 5 කියන ප්‍රධාන මාතෘකාව ඒකේ කොටස් දෙකක් තියෙනවා. reverse curve between parallel tangent. අර parallel tangent නෙමෙයි අර. මේ තියෙන එකිනෙකට වෙන මේ tangent එක ඇලවිලා යන tangent නෑ මේ tangent එක කෙලින් යන tangent නෑ. ඒතර මේක parallel මේ අතර දැන් මේ අතර tangent එක තියෙනවා නම් මේ tangent එක මේ කෙලින් තිබ්බම තමයි parallel කියන්නේ. දැන් parallel නෙමෙයි මේ එක tangent එක මේ පැත්තට යන තව tangent එකක් කෙලින් යනවා. දැන් මේකේ tangent දෙකම parallel වෙනවා. එක tangent එකක් parallel වෙනවා මේ tangent එකත් parallel වෙනවා. ඒතකොට ඉතින් මහලු දෙයක් නැහැ මේ අර කතාවම තමයි. නම් දා චුට්ටයි වෙනස් අරද. හරියට රූපය ඇඳ ගන්න ඒවට මෙන්න tangent එක ඇඳගෙන මේ when the tangent are parallel tangent එක parallel නම් the deflection angle 0 මොන හොට පටයක්ද ඉතින් ඇත්තට deflection angle එක negative කැපිලා යන්නේ නැහැ නේ එතන මෙන්න මේ හරහා එන මේකයි මේ හරහා එන මේකයි මේක කැපෙන්න විදියක් නැහැ නේ කොහෙද කැපෙන්නේ මේ deflection angle යන්නේ මේ හරහා යන tangent එක මෙහෙම යනවා මේ හරහා යන tangent එක 100 මෙහෙම යනවා ඒක deflection angle යන්නේ අන්න එක තමයි වැදගත්ම කාරණේ හරිද and the tangent length become infinite tangent length එක අනන්තය දක්වනවා අයියේ tangent length එක කියන්නේ කැපෙන තැන ඉඳන් අදාළ intersection point එකට තියෙන දුර කැපෙන තැන ඉඳන් intersection point එකට දුර ඉතින් එහෙම දුරක් තියෙනවා tangent length එක කියලා නෑනේ කැපිලා නෑනේ එහෙනම් අනන්තයක් වෙනවා ඊට පස්සේ මොකද්ද කියන්නේ ඊට පස්සේ කියනවා the angle of two arcs are necessary equal ගොඩක් වෙලාවට මේ arc දෙකේ තියෙන angle දෙක එතකොට සමානයි එතකොට θ1 θ2 වෙන්නේ නැහැ මේක θ වෙනවා මේක θ වෙනවා ඔන්න මතක තියාගන්න reverse curve එක parallel tangent ආව මොකද වෙන්නේ කියන්නේ මේ condition මතක තියාගන්න එතකොට මොකද වෙන්නේ කමාරු නෑ හරිද ඊට පස්සේ මේගොල්ලෝ අර ක්‍රමයටම ලියලා තියෙනවා අර ක්‍රමයටම මේක පොඩ්ඩක් ලියන්න හැටි බලන්න මෙතන බලන්න p1 කියලා එකක් ලකුණු කරලා බලන්න මේ p1 කියන්නේ මොකද්ද කියලා p1 කියන්නේ මෙන්න මේ දුර මේක curve එකක් මේක curve එකක් හරිද p1 කියන්නේ මේ දුර af දුරමයි p1 කියන්නේ මේ dg දුරමයි p1 p2 කියන්නේ මෙන්න මේ curve එක කියන්නේ මෙන්න මේ දුර gc කියන දුර නැත්නම් ef කියන දුර p2 p1 p2 එකතු වුණොත් p කියන දුර හැදිලා තියෙනවා a point එක b point අතර දුර මේක r1 okay මේක r2 එහෙනම් මේකත් r2 හරිද හරි ඒ ඔක්කොමත් හරි එතන මොකද කියන්නේ p1 කියන්නේ af ලු හරිද ඉතින් හරිනේ ඒක දන්නවනේ කවුද ඒතර මේක ලියන්න පුළුවන්ලු r1 වලින් r1 cos θ අඩු කරලා කො r1 කියන්නේ මොකද්ද p1 කියන එක ලියන්න පුළුවන්ලු r1 වලින් r1 cos θ r1 කියන්නේ මෙන්න මේ දුන්න කියන්නේ මෙන්න මේක තමයි r1 හරිනේ r1 r1 cos θ කිව්වොත් r1 cos θ කිව්වොත් මෙන්න මේ මෙතන එක විතර තියෙන මේක මේ පැත්තට ඉබ්බෙදින එතන මොකද එතකොට එන්නේ O1F දුර විතරයි. ඉතින් හරිනේ. මුළු R දුරින් R1 cos θ අඩු කළාම මේ P1 තමයි. මේකේ ඒගොල්ලෝ R එලියට අරන් ලියලා අර විදිය සාමාන්‍ය දෙයක් ලියන R1 වලින් R1 cos θ අඩු කරලා. එතකොට P1 ඔක P2 ගමු. P2 මෙන්න මේකෙන් ගන්න බැයිද? අර ක්‍රමයට බලද්දී R2 වලින් R2 cos θ අඩු කරලා. හරි. මුළු P කියන්නේ මේ දෙක එකතු. ඒක තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ එන අපිට cos θ ගන්න බැයිද? cos θ කීයද කියලා? cos θ ගන්න පුළුවන්. cos θ cos ගහේ බකමන බද්ධපාද විදිහම කරන්නකෝ මේක 90යිනේ. ඒතර බද්ධපාදේ කියන්නේ O2C. නෑ ඒගොල්ලෝ එහෙම කරලා නෑ. ඒගොල්ලෝ කරලා මෙන්න මේ සූත්‍රෙ දැන් P සමානයි R1 R2 එකට එන cos θ කියන එක මෙන්න මේ කෙලිම මේකම උක්ත කරලා මේකෙන් මුක්ත කරලා කෙලිම cos θ අරගෙන කෙලිම cos θ අරගෙන ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ x1
කියලා එකක් අරන් දෙනවා. x1 කියන්නේ මොකක්ද? මෙන්න මේ දුරනේ. දැන් මේ පැත්තේ දුර ගත්තා වගේ මේ පැත්තේ දුර දෙනවා. මේ ඉන්ටර්සෙක්ටර් පොයින්ට් එක. මෙතන නම් මෙතෙන්ට දුර x1 ඒ වගේ මෙතන නම් මෙතෙන් දුර x2. බලන්න x1 අරන් තිනවා bf කො bf මගේ ස්ක්‍රීන් එක බොඳ වෙන ඉඳ සමහරට පේන්නේ නැහැ. හරිද මට ප්‍රශ්නයක් තියෙනවා. bf කො bf b මෙතන තියෙනවා f අකුර පේන්නේ නැහැ. මොකද මගේ ස්ක්‍රීන් එක බොඳ වෙලා හින්දා. r1 sin θ1 හරිනේ මේ r1 කියන්නේ මේක නම් ඒක sin θ1 ගත්තාම මෙන්න මේක දුරනේ නිකන් bf කියන්නේ මේ දුරනේ හරියට ඔය දුර. එතකොට ඒ වගේම bg කියන්නේ මේ දුරනේ bg ඔය දුර ගන්න පුළුවන් r2 sin θ. ඔය තියෙන්නේ. if the two arcs are equal radius මේ දෙක equal radius තියෙනවා මේ දැන් මේක මේ වෙලාව මේක r1 r2 තියෙන්නේ මේක radius දෙක සමාන වුණොත් එimhe point b කියන එක ලයි වෙන්නේ හරියට මෙන්න මේ දෙක මැදලුම A හා C අතර හරි මැදලු මේ B කියන පොයින්ට් එක. ඒ කියන්නේ මේ දුරයි සමාන වෙන්නේ. මේ පැත්තට එක සමාන වෙයි R සමාන වෙනවා. දැන් මේක R සමාන නැති වුණා තමයි මෙහෙම. දැන් මේකෙදින් මොකුත් ඒගොල්ලෝ දැන් අපේ ටැන්ජන්ෂන් පොයින්ට් චේන් එජ් පොයින්ට් හොයන්න නැහැ. ඇයි චේන් එජ් පොයින්ට් තිබ්බ එකිනෙක ඉන්ටර්සෙක්ට් වුණා. දැන් මේක ඉන්ටර්සෙක්ට් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක තමයි අහලා තියෙන්නේ. දැන් එතකොට මේ කොටසේ මොකුත් නැද්ද කියන්නේ මේ සෙටින් අවුට් එකක් ගැන? නෑ. දැන් මේ ගිය අවුරුද්දේ පේපර් එකේ හරියට සෙටින් අවුට් එකක් ගැන සම්පූර්ණ. ඒක සෙටින් අවුට් එක කියන්නේ කොහොමද මේ කව් හදාගන්නේ කියන එක. එහෙමයක් මේක ගැන කියන්නේ මේක කියන්නේ මෙන්න මේ කර්ව් වර්ග තුනක. සිම්පල් කර්ව් කියන්නේ මොකද්ද? කම්පවුන්ඩ් කර්ව් කියන්නේ මොකද්ද? රිවර්ස් කර්ව් කියන්නේ මොකද්ද? ඒතර මේ කර්ව් තුන ඩග් ගාලා ඉබා දුන්නා ඩග් ගාලා අඳින්න පුළුවන් වෙනවා. තප්පර 10ක් 15ක් විතර අඳින්න පුළුවන්. ඒ තප්පර 10ක් 15 නෑ. විනාඩි 3ක් 4ක් විතර මෙන්න මේ කර්ව් එක අඳින්න පුළුවන් වෙනවා. මේ කර්ව් එක දත්තර එක. ඩග් ගාලා ලකුණු කරලා. ඒ වගේම මෙන්න මේ ඔප්පු කිරීම කරන්න පුළුවන් වෙනවා. ඔය දැනුම නම් තියෙනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගා. මොකද මේව අහලා තියෙනවා මේක නම් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මොකද මේක ඊට කන්ටිනියු කරන්න ඕන නිසා 8 වෙනි දිනෙන්දා අපි ඊට පස්සේ තව චුට්ටකින් ඊට ටිකක් හදමු. හරිද? හරි